ලැබුවා වූ 2021 නව වර්ෂය සියලුම දූ දරුවන්ගේ ජයග්‍රාහී පැතුම් ඉටුවන ආශ්‍රාවන්ත වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලුම දෙනාට ආයුබෝවන් කියනවා. ආයුබෝවන් කියන්නේ අපි අද ආයිබෝවන් සුබ අලුත් උදාහරණ අවුරුද්දක් වන්නේ වේවා සර්. රජ්‍ය රාජකීය මහාවිද්‍යාලයේ 2020 අපොස සාපෙළ ඉතිහාසයේ විෂය දරුවන්ගේ ඒ ජයග්‍රහණය පිණිස විදුහලෙන් මෙහෙවන ඒ මාර්ගගත අධ්‍යාපන පාඨමාලාව ආරම්භ කරන්න මම මේ වන විට මේ දරුවන්ට සපයලා තියෙනවා පින්තූර සහිත අභ්‍යාස ඇතුළත් ප්‍රශ්න පත්‍රයක් මේ ප්‍රශ්න අදාළ වෙන්නේ දරුවනේ ඉතිහාසයේ විෂයේ දෙක පත්‍රයේ පළමුවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නය ඉතිහාසයේ දෙක පත්‍රයේ පළමුවන ප්‍රශ්නයේ සිතියම අනිවාර්ය ප්‍රශ්නය ශ්‍රී ලංකා සිතියම සහ ආසියාවේ සිතියම ලෝක සිතියම ඊට පස්සේ එන 2 3 4 කොටස් වල පළවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස හතරවෙනි කොටස ඒ කොටස් වලට අදාළ ලකුණු 4 බැගින් ලැබෙන ප්‍රශ්න කෙටි ප්‍රශ්න කීපයක් මේ වගේ පින්තූර ආශ්‍රය කරගෙන ඔබෙන් බලාපොරොත්තු වෙනවා ඒ පින්තූර හඳුනා ගැනීම සහ එහි නිපුණතාවය පරීක්ෂා කිරීමට. යනුව මේ එක ප්‍රශ්නයකට ලකුණු කොටස් 4ක් සහිත ප්‍රශ්න එක කොටසකට එක බැගින් ලකුණු 4ක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ අනුව ලකුණු 8ක් මේ පින්තූර දෙක සම්බන්ධ ඒ කොටස් දෙකෙන් ඔබට එකතු වෙනවා. පළවෙනි ප්‍රශ්නයට ලකුණු 30ක් පිරිනමනවා. ඒ ලකුණු 30 හැදෙන්නේ ශ්‍රී ලංකා සිතියමට ලකුණු 12යි, ආසියාවේ සිතියමට ලකුණු 6යි, 18යි. ඊළඟ කොටසේ කෙටි පිළිතුරු සැපේන ප්‍රශ්න 4ට ලකුණු 4යි. මේ පින්තූර වලින් අහන අභ්‍යාස 4 බැගින් කොටස් දෙකට 4 බැගින් 2යි 8යි ලකුණු 30 සම්පූර්ණ වෙන්නේ ඒ ආකාරයෙන්. මෙය අනිවාර්ය ප්‍රශ්නයක්. ඒ අනුව දරුවනේ මේ වගේ අභ්‍යාස විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි විද්‍යාලය විසින් අකුරස් අධ්‍යාපන කලාපයේ දායකත්වයෙන් සදිසි ආයතනයේ තෙරිජ්ජවිල කොමියුනිකේෂන් එකේ මේ පින්තූර ඇතුළත් පොත් විද්‍යාලයේ දරුවන්ට ලබා ගැනීම සඳහා තියලා ඇති ඒ සියලු දෙනා ගන්න ඇතේ කියලා විශ්වාස කරනවා. හැබැයි දරුවනේ මේ පින්තූර පොත එච්චර පැහැදිලි නෑ. මුද්‍රණයේ තියෙන අඩුපාඩුවක් නිසා පැහැදිලි නෑ, හඳුනා ගැනීමේ අපහසුතාවක් තියෙනවා. ඒ නිසා මම මේ පින්තූර ඊටාම විධිමත්ව නැවත සකස් කරලා මේ වැඩසටහනට ඇතුළත් කරලා තියෙනවා. අවශ්‍ය අය, හැකි අය මේවා මුද්‍රණය කරගන්න. යනුව පළවෙනි ප්‍රශ්නේ අහනවා මෙම් පින්තූරයෙන් දැක්වෙන පුජ්‍යලයාගේ නම කුමක්ද? මෙයා දේශ ගවේෂකයෙක් විදියට ප්‍රසිද්ධියටපත් වෙච්ච ක්ලෝඩියස් ටොලමි කියන පුජ්‍යලයා තමයි මේ පින්තූරේ දැක්වෙන්නේ. යනුව පළවෙනි කොටසට පිළිතුර ක්ලෝඩියස් ටොලමි. මොහු ජීවත් වූ රට කුමක්ද? දෙක ප්‍රශ්නය. මේ ටොලමි ජීවත් වුණේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ. ඇලෙක්සැන්ඩ්‍රියානු රාජ්‍ය තමයි ඒ කාලේ යුරෝපයේ තිබිච්ච පෞර රාජ්‍ය කීපයක් තියෙනවා. ග්‍රීසිය, රෝමය, ඇලෙක්සැන්ඩ්‍රියා වැනි රටවල්. මොහු කිනම් ජාතිකයෙක්ද? ග්‍රීක
ජාතිකයෙක් ග්‍රීක රෝමානු ජාතිකයෙක් කියලායි සඳහන් වෙන්නේ තුන්වෙනි කොටසට පිළිතුර. ඔහු සම්බන්ධ වන කියන වචනේ දෙන්න තියෙන්න ඕනේ තයන්න වැදිලා තියෙන්නේ විශේෂ ශාස්ත්‍රයේ කුමක්ද? සම්බන්ධ වන විශේෂ ශාස්ත්‍රයේ භූගෝල විද්‍යාව හතරවෙනි කොටසේ උත්තරේ. ඔහු විසින් ලියන ලද ග්‍රන්ථය නම් කරන්න කුමක්ද කියලා අහලා තියෙනවා. ඒ ග්‍රන්ථය තමයි භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය. ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශයේ ටොලමිගේ ලෝක සිතියම සහ ශ්‍රී ලංකාවේ සිතියමත් ඇතුළත්ව තියෙනවා. අංක 2 පින්තූරයේ පළවෙනි කොටස මෙම පින්තූරයෙන් දැක්වෙන්නේ කුමක්ද? බලන්න දරුවනේ මේ ශෛලමය පුවරුවක් එය ගල් කණු කිහිපයක් මත වෙනත් තැනකින් ගෙනත් තබලා ලේඛනය කරන ලද ශිලා ලිපියක් විදිහට තමයි මේක සඳහන් කරන්නේ. මිහින්තලයේ සිට ගෙනාවා කියලායි කියන්නේ ටොන් 12ක් බරයි. මේ පින්තූරයෙන් දැක්වෙන ශිලා ලිපිය අපි හඳුන්වනවා පළවෙනි කොටසේ උත්තරේ ලියා ගන්න ගල් පොත සෙල් ලිපිය. එලියා ඇත්තේ කුමන රජ දවසද? මේ සෙල් ලිපිය ලියලා තියෙන්නේ කීර්තිශ්‍රී නිශ්ශංක මල්ල රජු දවස. කීර්තිශ්‍රී නිශ්ශංක මල්ල රජු පොළොන්නරුවේ රාජ්‍ය පාලකයා වශයෙන් ඉන්න කාලවකවානුව තුල ලියලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1187 කාලය තුල තමයි මෙතුමා රජ කරලා තියෙන්නේ. කීර්තිශ්‍රී නිශ්ශංක මල්ල රජු ක්‍රිස්තු වර්ෂ 1187 කාලයේ පොළොන්නරුවේ පාලකයා වෙච්ච ඒ නරපතිඳුන් විසින් තමයි මේ ලංකාවේ තියෙන අද්භූත මෙම ලිපියේ ඇති විශේෂත්වය කුමක්ද? මේ ලිපිය තුලින් කීර්තිශ්‍රී නිශ්ශංක මල්ල රජුට සිංහල සිංහාසනයේ ඇති උරුමය පිළිබඳ විස්තර කරලා තියෙනවා. ඒ තුන්වෙනි කොටසට උත්තරේ මෙම ලිපියේ ඇති විශේෂත්වය කුමක්ද? රජුට සිංහල සිංහාසනයේ ඇති උරුමය සඳහන් කර තිබීම. ඒකේ අක්ෂර පෙළ 72ක් තියෙනවා. අක්ෂර 4000කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මෙම ශිලාලිපිය පිහිටා ඇත්තේ කොහෙද? හතරවෙනි කොටස මෙම ශිලාලිපිය පිහිටා ඇත්තේ කොහිද? පිළිතුර පොළොන්නරුව. එහෙම නැත්නම් පොළොන්නරු රාජධානිය. එහෙමත් නැත්නම් පොළොන්නරුව වටදාගය අසල. අභියස තමයි තියෙන්නේ මේ ගල්පොත සෙල් ලිපිය. අංක 3 පින්තූරය මේ පින්තූරයෙන් දැක්වෙන ලෝහමය සන්නස නම් කරන්න. මේක අපි කියනවා මේ ලෝහමය සන්නස ඔයගොල්ලෝගේ 10 පෙළ පොතේ පහ පිටුවේ තියෙන්නේ ගල්පොත සෙල් ලිපිය සම්බන්ධ පින්තූරයේ තියෙන්නේ 10 පෙළ පොත 4 පිටුව. ටොලමිගේ ඡායාරූපය සඳහන් පින්තූරයේ තියෙන 10 පෙළ පොත 3 පිටුව. ඒකත් එක්ක බලන්න වඩා හොඳයි. ඔයාලට මතකය නිවැරදි කරගන්න පුළුවන්. ටොලමිගේ ඡායාරූපය 10 3 පිටුව. ගල්පොත සෙල් ලිපිය 10 4 පිටුව. ඊළඟට තුන්වෙනි පින්තූරයේ දැක්වෙන්නේ ලෝහමය සන්නසක්. ඒක 10 පෙළ පොත 5 පිටුව. පනා කඩුව තඹ සන්නස පිළිතුර. එය ලියා ඇත්තේ කුමක් සඳහාද? 2 3 2. රජුට රැකවරණය දුන් බුද්ධ රාජ එවත් බුදල්නා
කියන ප්‍රභූවරයාට කළ ගුණ සැලකීම සඳහා දරුවනේ ඔයගොල්ලෝ මේ සම්බන්ධයෙන් කතා කරද්දී පන්ති කාමරේ ඉගෙනගෙන තියෙනවා කිත්ති කුමරු නමින් රාජ්‍යත්වයේ මෙරට රාජ්‍යත්වයට උරුමකම් කියූ ඒ ප්‍රභූ නායකයා වන්නි ප්‍රදේශයේ කලක් පාලනය කරලා විජාතික බලවේග වලින් ආරක්ෂා කිරීම සඳහා රුහුණට පැනලා ආවා. ඒ රුහුණට පැනලා ඇවිල්ලා සැරිසරන අවස්ථාවේ රුහුණේ සිත්නාරු ගම බුද්ධරාජ එවත් බුදල්නා නම් වූ ප්‍රාදේශීය නායකයා මුණ ගැහිලා ඔහුගෙන් ආරක්ෂාව රැකවරණය පෝෂණය ලබාගෙන කාලය ගත කරා සටන සඳහා සේනා සංවිධානය කළා. අන්න ඒ උපකාරය කළ රජවීමට අවශ්‍ය උපකාරය කළ ඒ බුදල්නා කියන ප්‍රභූ නායකයාට කළගුණ සැලකීම පිණිසයි මෙම තඹ සන්නස ලියලා තියෙන්නේ. මේ ලියන ලද්දේ කුමන රජ දවසද? එළිය මෙම තඹ සන්නස ලියලා තියෙන්නේ පළවන විජයබාහු රජ දවස. වර්ෂය අවශ්‍ය නම් ලියා ගන්න ක්‍රිස්තු වර්ෂ 1055 1110 කාලයේ පොළොන්නරුව රාජධානිය මුලින්ම ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ නරපති පළවෙනි විජයබාහු රජු තමයි මෙම පනාකඩුව තඹ සන්නස කරවලා තියෙන්නේ. මෙහි ලියා ඇති ඓතිහාසික තොරතුරු කුමන සියවසකට අයත්ද? ඒ අයත් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1055 1110 කියන කාලවකවානුව ක්‍රිස්තු වර්ෂ 12 වෙනි සියවස 3 4 ප්‍රශ්නයට කොටසට පිළිතුර 12 වන සියවස. 4 වෙනි ප්‍රශ්නය. මෙම පින්තූරයෙන් දැක්වෙන්නේ කුමක්ද? මේ පින්තූරය දරුවනේ අපි ඉස්සෙල්ලා හඳුනා ගැනීම ඉතා වැදගත්. මේක අපේ රටේ පුරාණයේ භාවිතා වෙච්ච ගනුදෙනු සඳහා භාවිතා වෙච්ච කහවණුවක්, කාසියක්, විනිමය මාධ්‍යයක්, මුදල් ප්‍රභේදයක්. එතකොට අපේ රට අනාදිමත් කාලයක සිට වෙළඳ ගනුදෙනු සඳහා ප්‍රසිද්ධව තිබුණා කියන එකට අපිට හොඳම සාක්ෂියක්. මේ සාක්ෂි ඔක්කොම වැටෙන්නේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී අපිට භාවිතා කළ හැකි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විදියටයි. මේ පින්තූරෙන් දැක්වෙන්නේ කුමක්ද? පැරණි කාසියක්. 3 එක කොටසට පිළිතුර පැරණි කාසියක්. මෙය නිමව ඇති ලෝහ වර්ගය කුමක්ද? 2 කොටස. ලෝහ වර්ගය රන්. රනින් නිම කරන ලද කාසියක් තමයි මේ පින්තූරෙන් දැක්වෙන්නේ. මෙය හඳුන්වන විශේෂ නම කුමක්ද? 3 වෙනි කොටස. මේ කාසිය හඳුන්වන්නේ දරුවනේ මධ්‍ය කාලීන රන් කහ වණුව. ඔයගොල්ලෝ මේ කියනවත් එක්කම උත්තර ලියා ගන්න ඕන. එතකොට ඒකම වැඩේ ඉවරයි. විභාග ආසන්නයේදී ඔබට ඉඩ තියෙන වෙලාවට මේ අභ්‍යාස නැවත පාඩම් කරගෙන මේ මතකය තහවුරු කරගන්න. සර් නිකන් ඉන්න වෙලාවට ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ අභ්‍යාසයක් අරගෙන ඒ විවේකයක් ගත කරන්න. මේකත් එක්ක අර මානසික ඒකාග්‍රතාවයේ මිදෙන්න මේන් එකකින් ඔයගොල්ලෝගේ මතකය අලුත් කරගෙන දැනුමත් වැඩි කරගන්න පුළුවන්. මෙමගින් එළිවෙන ඓතිහාසික තොරතුරු කුමක්ද? 4 වෙනි කොටස. ඓතිහාසික තොරතුරු තමයි මෙරට පැරණි යුගයේ
පැවති තාක්ෂණයේ දියුණුව මෙරට ඉපැරණි තාක්ෂණික දියුණුව මේ වගේ කාසියක් රනින් නිමවීමට එවාගේම මේකේ තියෙන මුද්‍රා මේකේ තියෙන ඒ විවිධ රූප සහිතව මේ කාසිය නිර්මාණය කරන්නට තරම් හොඳ තාක්ෂණයක් අපේ පැරණන් සතුව තිබුණු බව ලෝහ වෙන් කර ගැනීමේ තාක්ෂණය ලෝහ නිස්සාරණය ඒ වගේම කාසි අච්චු ගැසීමේ තාක්ෂණය ඒ වගේ ඓතිහාසික තොරතුරු රැසක් වෙළඳාමේ දියුණුව වෙළඳ ගනුදෙනු අප රට තුල පැරණි යුගයේ පැවති බව ඒ සියලු කරුණු අපිට මේ කාසිය තුලින් අනාවරණය කර ගන්න පුළුවන්. රූපය 5 පළවෙනි කොටස මෙම පින්තූරයෙන් දැක්වෙන්නේ කුමක්ද? මේ පින්තූරයෙන් දැක්වෙන්නේ දරුවනේ අස්ව හිස සහ මිනිසා කියන මූර්තිය තමයි මේ තියෙන්නේ. මේ ගල් පර්වතයක බිත්තියේ ඒ මූර්තිය නෙරලා තියෙනවා. ඒ අනුව මේ පින්තූරයෙන් දැක්වෙන්නේ කුමක්ද කියන අහන ප්‍රශ්නෙට පිළිතුර අස්ව හිස සහ මිනිසා. මේ අස්ව හිස සහ මිනිසාගෙන් නිරූපණය කර තියෙන්නේ ගම්ම්‍ය කරන්නේ විජ්ජුලතා සහ මේඝලතා කියන අදහස. ඒ කියන්නේ අකුණු සහ විදුලි වර්ෂාවට සම්බන්ධ මූර්තියක් ඒ නිරූපණය කරන මූර්තියක් වශයෙන් තමයි මේ අපි හඳුන්වන්නේ. මේ මූර්තිය පිහිටලා තියෙන්නේ දෙවෙනි කොටස අග්නි හා පාර්ජන්‍ය දෙවියන් නෙමෙයිද? ඒ පුතේ අග්නි හා පාර්ජන්‍ය දෙවියන් නෙමෙයිද අශ්ව මිනිසා සහ අශ්ව හිසෙන් පෙන්눔 කරන්නේ? ඔව් ඒ අග්නි කියන එකෙන් ගින්දරෙන් විදුලිය. හරිද? අග්නි කියන එකෙන් ගින්දරෙන් විදුලියත් වර්ෂාවත් සංකේතමත් කරලා තියෙන මේක වැවක් එක තමයි තියෙන්නේ. අග්නි සහ පර්ජන්‍ය දෙවියගේ නිරූපණයක් කියලා තමයි ඒක අදහස් කරන්නේ. ඒ පර්ජන්‍ය කියන එකෙන් අදහස් කරන්නේත් අර අපි සඳහන් කරපු විදුලිය සහ වර්ෂාව. ඊළඟට සර් ඒවා ඉතින් සීගිරි චිත්‍රවලටනේ. ඔව් පුතේ මේකලතා සද්දෙමදි. සර් කියපු දැන් අහන්න. විජ්ජුලතා මේකලතා නිරූපණය වෙන්නේ සර් සීගිරි චිත්‍රවලින්නේ. සීගිරි චිත්‍රවලින් ඒ අර අප්සරාව නේද? අප්සරාව නේද? ඔව් සර්. ඔව් ඒ අප්සරාව. ඔව් සර්. හරිද? එතකොට මේ මූර්තිය පිහිට ඇත්තේ කොයිද කියලා අහලා තියෙනවා. මේක තියෙන්නේ අනුරාධපුරයේ. අනුරාධපුරය කියලා තව විස්තර කරන්න අවශ්‍ය නම් ලියන්න පුළුවන් ඉසුරු මුනියේ. අනුරාධපුරයේ ඉසුරු මුනිය විහාරයේ තමයි මේ බිත්තියේ මේ චිත්‍රය මූර්තිය දක්නට ලැබෙන්නේ. ඉසුරු මුනිය තියෙන රන්මසු උයනේ දේවානම්පියතිස්ස රජ දවස ඉදි කරන ලද පැරණි විහාරස්ථානයක්.
ඊළඟට මෙමගින් එළිවෙන කලා සම්ප්‍රදාය කුමක්ද? මෙමගින් එළිවෙන කලා සම්ප්‍රදාය තුන්වෙනි කොටස මෙමගින් එළිවෙන ඓතිහාසික තොරතුරු කුමන සියවසකට අයත්ද? මේ ඓතිහාසික තොරතුරු අයත් වෙනවා කියලා හඳුනාගෙන තියෙන්නේ 7 වන සියවසට. ක්‍රිස්තු වර්ෂ 7 සියවසට අයත් කියලායි තියෙන්නේ 10 පෙළ පොත 6 පිටුව. අර පනා කඬුව තඹසන්නසත් 6 පිටුව. පෙළ පොතත් එක්ක ඔගොල්ලෝ මේ පින්තූර සම්බන්ධ අභ්‍යාස හොඳට අධ්‍යයනය කරන්න. 7 වන සියවසේ කොට 3 වෙනි කොටසට උත්තරේ. 4 වෙනි කොටස මෙමගින් එළිවෙන කලා සම්ප්‍රදාය කුමක්ද? කලා සම්ප්‍රදාය පල්ලව කලා සම්ප්‍රදාය. මට ඔයගොල්ලන්ට දැනුවත් කරන්න ඕනේ පොඩ්ඩක් මේ ඉසුරුමුණිය කියලා කියන්නේ කලාත්මක වශයෙන් වටිනා තොරතුරු අපේ ඉතිහාසයේ පිළිබඳ එළි කරන වැදගත් කෞතුකාගාරයකින් යුක්ත ස්ථානයක්. මේකේ තියෙනවා දරුවනේ ඉසුරුමුණියේ පෙම්යුවල ගුප්ත කලා සම්ප්‍රදායට අයිති. ඒ වගේම දුටුගැමුණු රජපෞල සම්බන්ධ ශෛලමය මූර්තියක් තියෙනවා. ඒ වගේම මේ අස්ව හිස සහ මිනිසා තියෙන ඒ ශෛල බිත්තියේ පහළින් තියෙනවා පොකුණක්. ඒ පොකුණේ බිත්තියේ තියෙනවා දරුවනේ දියනාන ඇතුන් සම්බන්ධ පින්තූරයක් මූර්තියක් කැටයමක්. එතකොට අපි දැන් මේ සාකච්ඡා කරන ලද ඉසුරුමුණිය විහාරයේ ලෝ ප්‍රකට ඉසුරුමුණි පෙම්යුවලගේ කැටයම, ඒ වගේම දුටුගැමුණු රජපෞල, අස්වහිස සහ මිනිසා සහ දියනාන ඇතුන් කියන ඒ කලාත්මක නිර්මාණ අපිට හඳුනා ගන්න පුළුවන්. 6 වෙනි ප්‍රශ්නය 1. මේ පින්තූරයෙන් දැක්වෙන්නේ කුමක්ද? මේ පින්තූරයෙන් පෙන්눔 කරන්න දරුවනේ මේ ශිලා මෙවලම්. අපේ ආදි මානවයා තමන්ගේ ජීවනෝපාය කටයුතු ඉටු කර ගැනීමේදී ආහාර සම්පාදනයේදී ඒවා සකස් කර ගැනීමේදී භාවිතා කරන ලද ශිලා මෙවලම් වල කොටස් තමයි මේ තියෙන්නේ. එහෙම නැත්නම් ගල් මෙවලම්. පළවෙනි කොටස උත්තරේ. 2 මේවා නිපදවීමට භාවිතා කළ පාෂාණ වර්ගය කුමක්ද? ඒ පාෂාණ වර්ගය අපි නම් කරනවා බීම් වීදුරු කියන පිරිසිදු තිරිවානා පාෂාණය. බොහොම හොඳයි පුතා. බීම් වීදුරු නැමැති පිරිසිදු තිරිවානා පාෂාණය. 3 මේවා අයත් ඓතිහාසික යුගයේ නම් කරන්න. ලංකාවේ මේ බීම් වීදුරු සහිත ශිලා මෙවලම් නිර්මාණය වුණායයි සලකන්නේ මධ්‍ය ශිලා යුගයේ. 3 වෙනි කොටසට උත්තරේ මධ්‍ය ශිලා යුගයේ. 4 වෙනි කොටස පැරණි මානවයා මේවා භාවිතා කළේ කුමක් සඳහාද? විවිධ ආහාර මාංශ කැපීම, සීරීම, තැලීම් සහ එවැනි කටයුතු වලට මේ ශිලා මෙවලම් භාවිතා කළා කියලයි. සතුන් දඩයම් කිරීම. ඔව්, සතුන් දඩයම් කිරීම, කැපීම, සීරීම ඒ ආදී කටයුතු සඳහා තමයි මේ ශිලා මෙවලම් භාවිතා කරලා තියෙන්නේ. 7 වෙනි ප්‍රශ්නය ඔයගොල්ලෝ පැහැදිලිව පේනවා ඇති මේ පින්තූර ටික මම අර කිව්වා වගේ දරුවනේ ඔබ අර සදිසි ආයතනෙන් ගත්ත ඒ පාසලෙන් මගින් ලැබෙන සලස්වපු පොත අපහැදිලි නම් මේ පින්තූර සහිත රූප සටහන් මේ අභ්‍යාස මුද්‍රණය කරගන්න. මේවා ඉතා පැහැදිලි පින්තූර. 7.1 මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද?
මේ පින්තූරයෙන් පෙන්눔 කරන්නේ පුතා මෙන්න මේ තියෙන්නේ පැරණි මියගිය මානවයින්ගේ සිරුරු කොටස් මිහිදන් කළ සොහොන් ඒ සඳහා යොදාගත් සොහොන් බිමක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ වැනි සොහොන් බිමක් පැරණි මානවයා මිහිදන් කරන ලද. ඒතර සොහොන් බිමක් කියලා ලියුවම ප්‍රමාණවත්. සුසාන භූමියක්. මේ සොයා ගන්නා ලද පළාත දිස්ත්‍රික්කය හා ප්‍රදේශය නම් කරන්න. පළාත මේ සොයා ගන්නා ලද පළාත සබරගමුව පළාත දිස්ත්‍රික්කය රත්නපුරය ප්‍රදේශය කොළඹගේ ආර රංචාමඩම. සබරගමුව පළාත සර් රත්නපුර කිව්වොත් වැරදිද? පුතේ කියන්න. රත්නපුර කිව්වොත් වැරදි. ඇයි අහන්නේ සොයා ගන්නා ලද පළාත? උත්තර තුනක්. පළාත දිස්ත්‍රික්කය හා ප්‍රදේශය. රත්නපුර දිස්ත්‍රික්කයේ අයිති සබරගමුව පළාතට, දිස්ත්‍රික්කය රත්නපුරය, ප්‍රදේශය කොළඹගේ ආර රංචාමඩම. මේ අයත් මේ ප්‍රශ්නේ කොටස් ගාන බලන්න. මේ හැම එකම ඔයගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙන පිළිතුරක්. පළාත, දිස්ත්‍රික්කය හා ප්‍රදේශය. මෙතන කමා එකක් තිබුණා නම් වඩා හොඳයි. මේ අයත් වන ඓතිහාසික යුගය අපි කිව්වා මේ කොළඹගේ ආර ප්‍රදේශයේ මේ සොහොන් බිම භාවිතා කරලා තියෙන දරුවනේ పూర్ව ඓතිහාසික යුගයේ. పూర్ව ඓතිහාසික යුගය කියලා කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පසු එළඹෙන යුගය. ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පසුව තමයි పూర్ව ඓතිහාසික යුගය එන්නේ. ඒකෙන් පස්සේ එන්නේ ඓතිහාසික යුගය. හතරවෙනි කොටස මීට වසර කොපමණ කලකට පෙර මෙය භාවිතා කර තිබේද මේ සොහොන් බිම්? අදට වසර කීයකට පෙර හිටි මානවයා භාවිතා කළ සොහොන් බිම්ද? තවත් විදිහකින් අහනවා නම් 3350කට පෙර. බොහොම හොඳයි. වසර 3350කට ඉහත භාවිතා කරන ලද සොහොන් බිමක ඒ ඡායාරූපයක් තමයි මේකෙන් දැක්වෙන්නේ. මේ ස්ථානයේ නරඹන්න අද අපිට පුළුවන්කම තියෙන මේ ප්‍රදේශයට ගියොත් ඒක අපේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් විදිහට ඉතිහාසය හැදෑරීමේදී අපිට භාවිතා කළ හැකි. ඒතර අපේ පැරණන් මේ සඳහා යොදාගත්ත ක්‍රමවේද තමයි එකෙන් පෙන්눔 කරන්නේ. අට රූපය මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? බලන්න. ඍජු කෝණාසාකාර පටු දිගැටි බේසමකට හැඩැති මේ උපකරණය අර ඉහත පෙන්නපු සොහොන් බිමෙන් තමයි සොයාගෙන තියෙන්නේ. ඒ අනුව මේ රූපයෙන් දැක්වෙන්නේ මැටි ඔරුවක්. මේ ඔරුව යොදාගත්තේ මොකටද? කුමන කටයුත්තක් සඳහාද? උත්තරයක් දෙන්න බලන්න. ඔව්. මියගිය අය වෙනුවෙන් යතු කර්ම චාරිත්‍ර පැවැත්වීම සඳහා. බොහොම හොඳයි. මියගිය තම ගෝත්‍රයේ අයගේ ඒ යාතු කර්ම පැවැත්වීම සඳහා ඒගොල්ලොන්ගේ සිරුරු කොටස් අස්ථි මේ මැටි ඔරුවේ දමා පියනකින් වහලා ආදාහනය කළා කියලායි සඳහන් කරන්නේ. යාතු කර්ම මේ භාවිතා කර ඇත්තේ කුමක් සඳහාද? ඒක තමයි උත්තරේ. මියගිය අය වෙනුවෙන් යාතු කර්ම චාරිත්‍ර විධි පැවැත්වීමට. තුන්වෙනි කොටස මේ අයත් වන ඓතිහාසික යුගය කුමක්ද? අපි අර කලින් දීපු උත්තරේමයි పూర్ව ඓතිහාසික යුගය. මේ හමු ඇති ස්ථානය කුමක්ද? රංචාමඩම. අපිට මම හිතන්නේ පැයකින් එකහමාරකින් දරුවනේ මේ මාතර මාලිම්බල තෙරිජ්ජෝවේ ඉන්න අපිට පැය එකහමාරකින් විතර යා හැකි ස්ථානයක් තමයි මේ
රංචා මඩම කියන ප්‍රදේශයේ අපිට ඊටාම ආසන්නයි. ඒ අනුව ඔබට අවස්ථාවක් තියෙනවා නම් යම් කිසි කලක දවසක ඒ නරඹන්න අවස්ථාව උදා කරගන්න. අංක 9 මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? බලන්න මේ හොඳට නිරීක්ෂණය කරලා ටිකක් වකුටු ගැහිච්ච ආකාරයක් පේන්න තියෙනවා. වකුටු ගැහිච්ච ආකාරයේ මේ එහෙම එක මේ තියෙනවා මේ අස්ථි කැබලි. මේ අස්ථි කැබලි වලින් හොඳින් නිරූපණය වෙනවා. මේ අස්ථි කැබලි පැරණි අපේ මානවයාගේ සොහොන් බිමක තිබිලා සොයාගත් අස්ථි කැබලි බව. ඒ අනුව මේ රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? ඒකට පිළිතුරු විදියට කෙටියෙන් අපි ලියනවා මිනිස් ඇට සැකිල්ල. මිනිස් ඇට සැකිල්ල. ඒක දෙක මේ සොයා ගන්නා ලද දිස්ත්‍රික්කය හා ප්‍රදේශය නම් කරන්න. දිස්ත්‍රික්කයත් අහනවනේ. මේ සොයා ගන්නා ලද දිස්ත්‍රික්කය මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරියට නුදුරු පොතාන ගල් ගුහාවෙන් තමයි මේ අස්ථි කැබලි අතීත මානවයාගේ අස්ථි කැබලි සොයාගත්තේ. සීගිරිය අයත් වන්නේ දරුවනේ මාතලේ දිස්ත්‍රික්කයටයි. මාතලේ දිස්ත්‍රික්කයේ කෙළවර පොළොන්නරුව දිස්ත්‍රික්කයට ආසන්නව යාබදව තියෙන ස්ථානයක් තමයි අයත් වන්නේ මාතලේ දිස්ත්‍රික්කයට. ඒ දිස්ත්‍රික්කයත් අහන නිසා තමයි අපි මේ විදිහට පිළිතුරු ලියන්නේ. ස්ථානය කියලා ඇහුවනම් කෙලින්ම ඔයගොල්ලෝ පිළිතුරු ලියන්නේ සීගිරියට නුදුරු පොතාන. ඒතර අපි දරුවගේ මේ දැනුම තවදුරටත් ප්‍රවර්ධනය කරන්නයි දරුවගේ දැනුම තවදුරටත් වැඩි දියුණු කරන්න තමයි ඒ දිස්ත්‍රික්කයක් අහන. එතකොට එතෙන්දී අපි බලනවා මේ පිළිබඳ අවබෝධයක් නිපුණතාවයක් තියෙනවද කියලා. හොඳයි මාතලේ දිස්ත්‍රික්කය. මේ අයත් ඓතිහාසික යුගය නම් කරන්න. මේ ඇට සැකිල්ල අයත් වන ඓතිහාසික යුගය මධ්‍ය ශිලා යුගය. මධ්‍ය ශිලා යුගය කියලා කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ එක් අවස්ථාවක්. මේ හමුවේදී ගල් ගුහාව කුමක්ද? පොතාන. මම ඉස්සෙල්ලා කිව්වා සීගිරියට නුදුරු පොතාන කියන ගල් ගුහාව කියලා. ඒතකොට දිස්ත්‍රික්කය මාතලේ ප්‍රදේශය සීගිරිය කියලා කිව්වොත් හමුවේදී ගල් ගුහාව පොතාන. ප්‍රශ්නාංක 10 පින්තූරයේ 10 මේ නිරූපණය වෙනවා 10 පෙළ පොතේ තියෙන තවත් ඒ වගේම පින්තූරයක් රූප සටහනක්. මේක තියෙන 10 පොත 23 පිටුව. අර මිනිස් ඇට සැකිල්ල තියෙන 10 පොත 16 පිටුව. ඊට පෙර මැටිවරුව හමුනේ 10 පොත 19 පිටුව. ඒ පිටු අංක දාගන්න එක ඔයගොල්ලෝ හොඳයි. මේ නිබන්ධනයේ නැවත වතාවක් භාවිතා කිරීමේදී හරි ඉක්මනින් පෙළ පොතේ අදාළ තැනට ගිහිල්ලා මේ පිළිතුර නිවැරදි කියලා තහවුරු කරගන්න. එතකොට මේ මැටි බඳුනක කොටසක් 23 පිටුව, ඊට පෙර කතා කරපු මිනිස් අස්තිය 16 පිටුව, මැටි ඔරුව 19 පිටුව, ඊටත් පෙර තිබිච්ච සුසාන භූමිය කියන එක 17 පිටුව P17 කියලා දාගන්න. අර ශිලා මෙවලම් P14, අසෝහිත සහ මිනිසා මංකුව පිටුව 6, රන් කහ වනුව පිටුව 6. ඒ පිටුව අංක පින්තූරේ ළඟ ලියා ගන්න ඔයගොල්ලන්ට ඉතා වැදගත්. නැවත පෙළ පොත සමග ඔයගොල්ලන්ට මේ ඔබේ දැනුම තහවුරු කරගන්න පුළුවන්. ඒ අනුව අපේ අහනවා මේ ප්‍රශ්නය. මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද?
11 පැරණි මැටි බඳුනක කොටසක්. මේ රූපයෙන් දැක්වෙන්නේ පැරණි මැටි බඳුනක කොටසක්. අතීතයේ මිනිසුන් භාවිතා කරන අපේ අතීත මානවයා භාවිතා කළ මැටි බඳුනක කොටසක්. මේ සොයා ගන්නා ලද ස්ථානය කුමක්ද? මේ සොයාගෙන තියෙන්නේ උඩරංචා මඩම. අපි අර කතා කරපු කලින් කතා කර කොළඹ ගියාර උඩරංචා මඩමේ පැරණි නිවසක කැනීම් කරද්දි තමයි මේ මැටි බඳුනක කොටස හමු වෙලා තියෙන්නේ. අර ඊට පෙර කතා කරපු අපි අර මැටි ඔරුවක් ඒත් රංචා මඩමේ තියෙනවා දරුවනේ කනිෂ්ඨ විද්‍යාලයක්. ඒ කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ කෙළවරේ තමයි ඔය මැටි ඔරු සුසානය තියෙන්නේ. අපි ගිහිල්ලා එය නරඹලා තියෙනවා. එතන දැන් කෞතුකාගාරයක් පවත්වාගෙන යනවා. මේ සොයා ගන්න ලද ස්ථානය කුමක්ද? එතකොට දෙවෙනි කොටසේ උත්තරේ මම කිව්වා උඩරංචා මඩම පැරණි නිවසක්. මෙම නිර්මාණය කිරීමේදී භාවිතා කර ඇති තාක්ෂණික උපකරණය කුමක්ද? මේ වගේ සකපෝරු. ඔව්. වෘත්තාකාර සම වෘත්තාකාර මැටි බඳුනක් ලේසියෙන් අතින් හදන්න අපහසුයි. ඒ සඳහා සරල යන්ත්‍රයක් භාවිතා කළ යුතුමයි. එය තමයි දරුවනේ සකපෝරුව. ඒකේ හතරවෙනි කොටස මෙම නිර්මාණයේ දැකිය හැකි විශේෂ ලක්ෂණය කුමක්ද? මේ මැටි බඳුන අතීතයේදී පින්තාරු කරලා තියෙනවා. පින්තාරු කළා තවත් එක විචිත්‍ර කරලා තියෙනවා. අලංකාරය වැඩි කරලා තියෙනවා. ඒ අනුව ඒ සායම් වර්ග නිර්මාණය භාවිතය පිළිබඳවත් ඒ අයට දැනුමක් තිබිලා තියෙනවා. විවිධ සායම් වර්ග නිර්මාණය සහ ඒවා යොදා ගැනීම පිළිබඳ දැනුමක් තිබිලා තියෙනවා. මැටි බඳුන සඳහා සුදුසු මැටි තෝරා ගැනීමේ දැනුමක් තිබිලා තියෙනවා. ශිල්පීය දැනුමක් තිබිලා තියෙනවා. ඒ සුදුසු මැටි වර්ගය, ඒ මැටි පදම් කළ යුතු ආකාරය සහ සකපෝරුව භාවිතය පිළිබඳ කියන මේ තාක්ෂණික අංගෝපාංග ගොඩක් මේ පුරාවිද්‍යාත්මක නිර්මාණයෙන් අපිට හෙළි කරගන්නට පුළුවන්. ඒකයි වැදගත්කම. මෙම නිර්මාණයේ දැකිය හැකි විශේෂ ලක්ෂණ අපි කිව්වා. එතකොට පින්තාරු කොට තිබීම. 11 වෙනි ප්‍රශ්නය කියන්නේ ඉක්මනට. නෑ කවුද කතා කරන්නේ? ජයන් සර්. මම තව ටිකකින් ගන්නම්. මම අර ඉස්කෝලේ ඉතිහාසය වැඩේ පොඩ්ඩක් කරලා ඉන්න අතරේ හොඳේ. ඔව් කියන්න. අපේ ඉස්කෝලේ? ඔව්. හරි බුස්සන්න රයිට් හරි. සුබලුත් අවුරුද්දක්. දරුවනේ අපේ ඉස්කෝලේ දරුවන්ටත් ඒක සුබ අනිවිඩයක් ආරංචියක් වෙයි. 11 වෙනි ප්‍රශ්නය මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? අධ්‍යයනය කරලා බලන්න මේ මොනවද කියලා හොඳට මේක නිරීක්ෂණය කරනකොට අපිට පේනවා මේ කළු ගල් තහඩු චතුරස්‍රාකාර ගල් තහඩු විවිධ ප්‍රමාණයෙන් යුක්ත සකස් කරලා මේ තැනින් තැන සකස් කරපු මෙන්න මේ ස්මාරක. මේ ස්මාරක කියලා කියන්නේ මේවා සොහොන් බිම්. මේ සොහොන් බිම්. ඒකට මේ පින්තූරෙන් දැක්වෙන්නේ සොහොන් බිමක්.
සුසාන භූමියක්. පළවෙනි කොටස. දෙවෙනි කොටස මෙය සොයා ගන්නා ලද ප්‍රදේශය කුමක්ද? මේ සොයා ගන්නා ලද ප්‍රදේශය දඹුල්ලට නුදුරු ඉබ්බන් කටුව. දඹුල්ල කුරුණෑගල මාර්ගයේ දඹුල්ල ඉඳන් කිලෝමීටර් 2ක් වගේ නුදුරින් තමයි දරුවනේ මේ ස්ථානය තියෙන්නේ. එය පුරාවිද්‍යාත්මක භූමියක් ලෙස ඉතාම සුරක්ෂිතව තියෙනවා. ඔබට ගිහිල්ලා බලා ගන්න පුළුවන් දඹුල්ල ප්‍රදේශයේ අධ්‍යයනයකට සහභාගී වුණායින් පස්සේ. ඒක නිසා සොයා ගන්නා ලද ප්‍රදේශයේ ඉබ්බන් කටුව එහෙම නැත්නම් දඹුල්ල. ඊළඟ තුන්වෙනි කොටස මෙය ඉදිකිරීමට යොදාගෙන ඇති ද්‍රව්‍ය කුමක්ද? මේ ඉදිකිරීමට යොදාගෙන තියෙන්නේ කළුගල්. මේ කළුගල් පතුරු. හතරවෙනි කොටස මේ භාවිතා කර ඇත්තේ කවුරුන් විසින්ද? එම යුගයේ ජීවත් වෙච්ච පරුමක වැනි ප්‍රභූ පිරිස්. මියගිය ප්‍රභූන්ගේ සිරු කොටස් අස්ති මංජුසාවල බහලා තැන්පත් කරන් තමයි මේ සෝහන් බිම් භාවිතා කරලා තියෙන්නේ. ඒ ක්‍රිස්තු පූර්ව 700 450 කාලය තුල එකක් ලියා ගන්න. මෙරට ක්‍රිස්තු පූර්ව 700 ඒ කියන්නේ අදට අවුරුදු 2720කට පෙර සිට 2470ක කාලය දක්වා ජීවත් වෙච්ච අතීත මානවයින්ගේ සිරුරු කොටස් මිහිදන් කිරීම සඳහා භාවිතා කරපු එකක් තමයි ප්‍රභූන් පරුමකයින් වැනි අයගේ සොහොන් බිම. 12 වෙනි ප්‍රශ්නය මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? මේ රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? මේ බැලු බැල්මට අපිට පේනවා මේ නම් මෙවලමක් නෙමෙයි මේක. මේක ඇවිල්ලා පළඳනාවක්, ආභරණයක්. පළඳනාවක්. මේ ඇවිල්ලා එහෙනම් අපෙන් අහනවා මේ රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? මාලයක්. පබළු මාලයක්. නිවැරදි උත්තරේ ඒකයි. 12.2 මේ සොයා ගන්නා ලද්දේ කුමන ප්‍රදේශයකින්ද? මේ සොයා ගන්නා ලද්දේ ඉබ්බන් කටුව ඒ ගල් සොහොන් කනත්තේ සිදු කළ කැණීම් වලදී හොයාගත්ත පුරාවිද්‍යාත්මක භාණ්ඩයක් විදියට තමයි අපි මේක සඳහන් කරන්නේ. එතකොට ගල් සොහොන් කනත්තේ කැණීමකින් තමයි හොයාගත්තේ. තුන්වෙනි කොටස මේ නිර්මාණය කිරීමට පබළු ගෙන්වාගත් බවට සඳහන් වන රට කුමක්ද? රට තමයි දරුවනේ ඉන්දියාව. මට කියන්න අමතක වුණා මේ පින්තූරය පිටුව 36. ඒකත් ලියා ගන්න. පිටුව 36 අර ඊට පෙර උඩින් ඉහළින් තියෙන පින්තූරය පිටුව 34. මේ පින්තූරෙත් එක්ක අදාළ ස්ථානයට ගිහිල්ලා මේ බලන්න මේ එතකොට ඔබට පිළිතුර හරියටම තවදුරටත් තහවුරු කරගන්න පුළුවන්. මම මේ පිටු අංක දෙන්නේ ඔයගොල්ලෝ පාඩම් කරන දවසක යලි පෙළපොත ළඟ තියන් පිටුව හරවලා ආයි බලලා ඒක තහවුරු කරගෙන මතකේ තියාගන්න. විභාගෙට ලියද්දී අපි තහවුරු කරගෙන නිශ්චිත කරගෙන මේ පිළිතුර ලිවිය යුතුමයි. පබළු ගෙන්වාගත් රට ඉන්දියාව. හතරවෙනි කොටස මෙමගින් අනාවරණය වන ඓතිහාසික තොරතුරු කුමක්ද? මෙමගින් අනාවරණය වෙන්නේ ඒ යුගයේ හිටපු ප්‍රභූන්ගේ ජීවිත සුඛිත මුදිතව තිබුණු බව. ප්‍රභූන්ගේ ජීවිත සුඛිත මුදිතව තිබුණු බව. ඒ කියන්නේ ඒ අය ඉහළ සමාජ තලයක් සමාජ මට්ටමක් හිමි කරගෙන වැජබිච්ච අය බව. යනුව ඒ කාන්තාවන්ට තමන්ගේ රූප ස්වභාව වැඩි කරගෙන තමන්ගේ සමාජ පිළිගැනීම වැඩි කරගන්න ආකර්ෂණය වැඩි කරගන්න මෙවැනි පළඳනා භාවිතා කරන්නට
හැකි පරිසරයක් තිබිලා තියෙනවා. 13 මෙම පින්තූරයෙන් දැක්වෙන රජ නම් කරන්න. මෙම රූපයෙන් දැක්වෙන රජු කවුරුන්ද? මේ රජතුමා තමයි දරුවනේ ඔයගොල්ලෝගේ 10 පෙළපොත 38 පිටුවේ තියෙනවා. 38 පිටුවේ මේ පින්තූරයෙන් දැක්වෙන්නේ බාතිකාභය රජු. බාතිකාභය රජු. මේ බාතිකාභය රජු අනුරාධපුර යුගයේ හිටපු වැදගත් රජතුමෙක්, පාලකෙක්. හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි දරුවනේ ක්‍රිස්තු පූර්ව යුගය අවසානය සහ ක්‍රිස්තු වර්ෂ ක්‍රමය ආරම්භ වෙනකොට ලංකාව පාලනය කරපු නරපති තමයි බාතිකාභය රජතුමා. එතන ඉස්සරහින් ලියා ගන්න එතුමාගේ රාජ්‍ය පාලන කාලය. ඒකෙන් තහවුරු වෙනවා. ලියා ගන්න පිළිතුර බාතිකාභය රජු. ඉස්සරහින් ලියා ගන්න ක්‍රිස්තු පූර්ව 22 ක්‍රිස්තු වර්ෂ 7. ක්‍රිස්තු වර්ෂ 7. එතකොට ක්‍රිස්තු වර්ෂ 1 වෙනකොට මේ රජතුමා රටේ පාලකයා විදිහට අනුරාධපුරයේ ඉඳලා තියෙනවා. මේ අනුරාධපුර රාජධානි සමයේ හිටපු රජවරයෙක් තමයි දරුවනේ. ඒත් එක මම ඊටාම කෙටියෙන් සහ ඉක්මනින් කියනවා සද්ධාවන්ත රජෙක්. සද්ධාවන්ත රජෙක්. එහෙම කියන්නේ හේතුව මේකයි. එහෙම කරන්න කියන්නේ හේතුව මේ රජතුමා හොඳයි. අනිත් කාරණේ තමයි දරුවනේ මේ බාතිකාභය රජ දවස වන විට අපේ බුදුදහම පිළිබඳ රුවන්වැලි සෑය සහ ඒ බෞද්ධ ආගමික ස්ථාන පිළිබඳ මිත්‍යා දෘෂ්ටික පාලකයින් නායකයින් විවිධ අසත්‍ය අශෝභන ප්‍රකාශන නිකුත් කරා, ප්‍රචලිත කරා. අන්න ඒ අවස්ථාවේදී රුවන්වැලි සෑය මහා ගැඩොල් ගොඩක් නාටබුරුම වෙච්ච ගරා වැටිච්ච එකක්. මේකේ කිසිම අනුහසක් බලයක් නැහැ කියලා ඒ මිත්‍යා දෘෂ්ටික අය ප්‍රචාරය කරා. මේ රුවන්වැලි සෑයේ තියෙන ආගමික භක්තිය, ඒ වගේම ඒ තියෙන අනුහස්, ඒ තියෙන ඒ බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් වූ ධාතුන් වහන්සේලාගේ සත්‍යයේ බලය බාතිකාභය රජු මෙනෙහි කරලා සත්‍යක්‍රියාවක් කරන්න මේ ස්ථානය පිරිසුදු කරලා වාඩි වුණා. ඒ අවස්ථාවේදී එහි කොත් කැරැල්ලේ සිට වටේටම සමන්පිච්ච මල් මාලා එල්ලලා හතර වටේට ජල ඉසිනයකින් තිසා වැවෙන් වතුර ඒ මල් මාලාවට ඉසින්න සලස්සලා තියෙනවා. ඒ අනුව සත්‍යක්‍රියාවක් කරන්න වාඩුණා. මේ චෛත්‍ය රාජානන් වහන්සේ මහා අනුභව සම්පන්න එකක්. මේ මෙපමණ පූජනීය වස්තුන් තැන්පත් කළ නිදන් කරලා තියෙනවා. මේකට මේ වගේ අගෞරව කරන අයගේ මේ මතය දුරු කරන්න මේ දොරටු විවර වේවා. නොයසේනම් මම මෙම ස්ථානයෙම මියෙම්වා කියලා වාඩි වුණා. අන්නේ වෙලාවේ සඳහන් වෙනවා මහා වංශයේ සක්දෙව් රජුගේ පඬුපුල් අසුන උණු වෙලා මනුලව දෙස බලද්දී මේ ශ්‍රී ලංකාවගේ රටේ මෙන්න මේ රුවන්වැලි සෑය අභියස මේ වගේ සද්ධාවන්ත භක්තිමත් රජෙක් මිය යන්න හදනවා. ඒක සෑරදුන්ටත් මහා අගෞරවයක් කියලා දැක්කා. ඒ වෙලාවේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවලා කියනවා
වහාම මනුලොවට ගොස් රුවන්වැලි සෑයේ ద్వාරය විවර කරන්න ඒ පූජනීය වස්තුන් බලන්න නරඹන්න අවස්ථාව අවකාශය සලසන්න ඉන් අනතුරුව යලි කිසිම දාක එම දොරටු විවර කළ නොහැකි ආකාරයෙන් දොරගුළුලා නැවතෙන්න කියලා එව්වා කියලායි දරුවනේ තියෙන්නේ. බලන්න. ඒ තරම් බැතිමත් රජෙක් බාතිකාබේ රජු. ඊළඟට මෙම පිළිරුව ඇති ස්ථානය කුමක්ද? ඒවල මම කරුණු දෙකක් කිව්වා. රුවන්වැලි සෑය සහ බුද්ධාගම බුද්ධ ශාසනය සම්බන්ධයෙන් ඒකේ සත්‍ය හෙළි කරන්න මැදිහත් වෙච්ච රජෙක්. ඒ වගේම ක්‍රිස්තු පූර්ව යුගයේ අවසානයේ සහ ක්‍රිස්තු වර්ෂ යුගයේ ආරම්භයේ රට පාලනය කරපු රජෙක්. මේ පිළිරුව ඇති ස්ථානය රුවන්වැලි මහා සෑ මළුවේ තමයි දරුවනේ තියෙන්නේ. රුවන්වැලි සෑ මළුවේ කොටසක කෙළවරක මේ තියෙන පසෙක. මේ රජු අයත් වන්නේ කුමන රාජධානි සමයේද? අනුරාධපුරය. අනුරාධපුරයේ රජ සමයේ තමයි මේ රජතුමා ඉන්නේ. බාතිකාභය මේ රජතුමා එන්නේ කූටකර්ණ තිස්ස රජතුමාගෙන් පස්සේ. කූටකර්ණ ඒ කියන්නේ වලගම්බා රජ පරපුරෙන් පස්සේ තමයි දරුවනේ එන සුබලුත වෘද්ධ. වලගම්බා රජ පරපුරෙන් පස්සේ තමයි මේ බාතිකාභය රජතුමා අනුරාධපුර යුගයේ පාලකයා විදියට කටයුතු කළේ. හතරවෙනි කොටස මොහුගේ කාලේ පබළු ගෙන්වා ගන්නා ලද රට කුමක්ද? රෝමය. රෝමයට තානාපතිවරු යවලා පබළු ගෙන්නලා ඒ රුවන්වැලි සෑය ආලේපන කරා කියලා සඳහන් වෙනවා. 14 වෙනි පින්තූරය. 14 වෙනි පින්තූරේ සඳහන් වෙනවා හොඳ කලාත්මක නිර්මාණාත්මක ගොඩනැගිල්ලක්. මේ ගොඩනැගිල්ලක් කියනකොට වඩා අපි නම් කරනවා නම් ආගමික ස්ථානයක්. මේක ඇවිල්ලා දේවාලයක්. මේක අපි නම් කරනවා දරුවනේ මෙන්න මේ වටකුරු වහලයක් සහිත ශෛලමය වටකුරු වහලයක් සහිත මේ කළු ගලින් නිමවා ඇති මේක අංක 2 ශිව දේවාලය. මේ වටකුරු වහලයක් සහිත වටකුරු වහලය නොමැති ශිව දේවාලය ඒක අංක 1 කියලා සඳහන් වෙනවා. ඒතකොට මෙම රූපයෙන් පෙන්눔 කරන්නේ කුමක්ද? ශිව දේවාලයක්. එහෙම නැත්නම් අපි මේක සඳහන් කරනවා Hindu ආගමික ගොඩනැගිල්ල. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට භාවිතා කර ඇත්තේ මොනවාද? කළුගල්. මේ සම්පූර්ණ මේ ශිව දේවාලය ඉදි කරලා තියෙන කළුගල් පතුරු ගල් කුට්ටි භාවිතා කරලා. මේ පිහිට ඇත්තේ කොහිද? මේ තියෙන දරුවනේ පොළොන්නරු රාජධානිය තුල තමයි තියෙන්නේ. පොළොන්නරු රාජධානිය මේක අපි පහු කරන් තව ඉස්සරහට යනකොට තමයි නෙළුම් පොකුණ තියෙන්නේ. නෙළුම් පොකුණ ඊට පස්සේ තමයි ගල් විහාරය තියෙන්නේ. ඊට පස්සේ තමයි තිවංක පිළිමගේ හිම තියෙන්නේ. දෙමළ මහා සෑය. එතකොට මේක පිහිටලා තියෙන්නේ පොළොන්නරු රාජධානියේ. මේ කුමන ආගමක් හා සම්බන්ධ වේද? ඒතර ඔයගොල්ලන්ට කියන්නේ නැහැ බය නැතුව මේ බෞද්ධ එකක් නෙමෙයි. මේක ඇවිල්ලා Hindu ආගමික ගොඩනැගිල්ලක්. ශිව දේවාලය කියන්නේ නමින් ඔයගොල්ලෝ දන්නවා අවබෝධයෙන් ලියන්නේ පිළිතුරු මේක Hindu ආගමික ගොඩනැගිල්ලක්. ඔන්න එනවා අර ඔයගොල්ලෝ අර මුලින් කියපු එක. 15 රූපය. මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? මේ බලන්න මල් වට්ටි සහ අතේ මල් රඳවාගත් කාන්තාවන් ලලනාවන් අප්සරාවන් නමින් හඳුන්වන ඒ චිත්‍රණයක් තමයි මේ තියෙන්නේ. පින්තූර. මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? සීගිරි
අප්සරාවන් සීගිරි අප්සරාවන් නැතන් ලලනාවන් දෙක මේ ගොඩනැගූ රජතුමා කවුරුන්ද මේ සීගිරි බිතුසිතුවම් සහිත සීගිරි රාජධානිය ගොඩනැගුවේ පළවෙනි කාශ්‍යප රජු මහා කාශ්‍යප රජු අනුරාධපුර රාජධානි සමයේ මේ ගොඩනැගුවේ පළවෙනි කාශ්‍යප රජු මෙම චිත්‍ර අයත් වන සියවස කුමක්ද අයත් වන්නේ චිත්‍ර අයත් වන්නේ 5 වන සියවසට මේ රජතුමාගේ නම ඉස්සරහින් ලියන්න දරුවනේ කාලය ක්‍රිස්තු වර්ෂ 473 සිට 421 පළවෙනි කාශ්‍යප රජතුමාගේ රාජ්‍ය පාලන කාලය ක්‍රිස්තු වර්ෂ 473 491 මෙම චිත්‍ර පිළිබඳ අදහසක් ඉදිරිපත් කළ විද්වත් පුජ්‍යලයා නම් කරන්න කවරෙක්ද ඒ තමයි කවුද මේ චිත්‍ර පිළිබඳ අධ්‍යයනය කරලා ඒ පිළිබඳ විස්තරයක් කරේ කියන්න නෑ ඔයගොල්ලෝ කතා කරන්න පරණ විතාරණ මහතා මහාචාර්ය සෙනරත් පරණ විතාන මහතා ඊළඟට 16 වෙනි පින්තූරය 16 මෙම පින්තූරයෙන් දැක්වෙන්නේ කුමක්ද බලන්න ඔයගොල්ලන්ට මේක දකිනකොට මේ තෙරිජ්ජවිල අවට ප්‍රදේශයේ ඉන්න දරුවන්ට මේ හා සමාන දෙයක් නූතනයේ ඔයගොල්ලන්ගේ ඇහැ ගැටිලා හොඳ අදහසක් ඇති කරගෙන තියෙනවා ඔයගොල්ලන්ට යමක් මතක් වෙනවා අතීතය හා සසඳන්න මෙන්න මේ චිත්‍රය දැක්කම වර්තමානයේ මේ මාතර ප්‍රදේශයේ ඉන්න අපිට මොකක්ද දරුවනේ මේ අපි තෙරිජ්ජවිල මාතර ප්‍රධාන මාර්ගයේ නාගොඩ මල් සංදිය පැනලා යනකොට තියෙනවා මේ වගේ ගල් කණු වෙනුවට කොන්ක්‍රීට් කුළුණු මත නාගොඩ සිට කතරගම දිවෙන මාර්ගයේ කොටසක් කිලෝමීටර 11.0 ගාණක් 13.0 ගාණක් දිගින් යුක්ත ඒ අධිවේගී කතරගම අධිවේගී මාර්ගයේ පළමු කොටස අපිට දැක බලා ගන්න පුළුවන් ඒත් මේ වගේමයි දරුවනේ මේ තියෙන්නේ සිරස් කුළුණු මේ තියෙන්නේ තිරස් බාල්ක මේ හා සමාන දෙයක් තමයි දරුවනේ අද චීන ඉංජිනේරුවන් භාවිතා කරන තාක්ෂණය අපිට සැකයි අපේ තාක්ෂණය දැක බලාගෙන ඒගොල්ලෝ ගිහිල්ලා මේ වගේ ශිල්පීය ක්‍රම හඳුනාගත්ත අය කියලා. එම වෙන්න පුළුවන්. මේක ඇවිල්ලා මේ රූපයෙන් දැක්වෙන්නේ දරුවනේ ගල් පාලමක්. මොකද විදේශීය ශිල්පීන් ඉංජිනේරුවන් සැලසුම්කරුවන් වෙනත් රටවල තියෙන තාක්ෂණය තමයි හොරා ගෙනහිල්ලා ඒගොල්ලොන්ගේ නිර්මාණයක් විදිහට නැවත ලෝකයට එවන්නේ. මේ රූපයෙන් දැක්වෙන්නේ අපි ඒකට උත්තරේ දෙනවා ගල් පාලමක්. ගල් කණු මත ගල් මේ තියෙන්නේ කුට්ටි ගල් කුට්ටි කියන එකටත් වඩා අපිට මේකට කියන්න පුළුවන් ගල් බාල්ක ගලින් සකසන ලද බාල්ක ගල් කණු මෙන්න මේ යොදලා තියෙන්නේ ඒ ආකාරයට ගල් පාලමක් සඳහායි. ඒක දෙවෙනි කොටස මේ දක්නට ඇති ප්‍රදේශය කුමක්ද? අනුරාධපුරේ කියන රාජධානි සමයේ අනුරාධපුරේ පුලියන් කුලම කියන ග්‍රාමයෙන් තමයි මේක තියෙන්නේ. මේක හැදුවා කියලා කියන්නේ දෙවෙනි පෑතිස් රජ දවස ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරවන කාල වකවානුවේ ඒ සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේලා සහ සදහැවත් බෞද්ධයින්ට අනුරාධපුරයට එන්න ළඟා වෙන්න මේ කෙටි මාර්ගයක් තැනීමේදී මල්වතුය හරහා ඉදි කරපු ගල් පාලමක් කියලායි සඳහන් කරන්නේ. මේ ඉදි කර ඇත්තේ කුමන ගංගාවක් හරහාද? මල්වතුය. මේ ඉදි කිරීමට යොදාගෙන ඇත්තේ මොනවාද? කළුගල්. කළුගල් කියන පාෂාණ තමයි යොදාගෙන තියෙන. කළුගල් බාල්ක, කළුගල් කුළුණු,
17 එක මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? මෙම රූපයෙන් දැක්වෙන්නේ ඒතක මට නැවත කියන්නට ඕනේ අර ගල් පාලමේ පින්තූරය පිටුව 69 ගල් පාලමේ පින්තූරය පිටුව 69 සීගිරි චිත්‍ර පිටුව 58 ශිව දේවාලය පිටුව අංක 2 ශිව දේවාලය පිටුව 57 එවත් ලියා ගන්න. අපි සාකච්ඡා කරන 17 ප්‍රශ්නයට අදාළ පින්තූරය පිටුව 70 මේ රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? අපිට පේනවා මේකේ මේ වෘත්තාකාර කුඩා කටවල් සහිත සිදුරු පේලියක් තියෙනවා යම් උස මට්ටමකින් සමාන්තරව. ඒ වගේම මේක ඇතුලේ තියෙනවා අවකාශයක්. බිත්ති ලම්බාකාරව බැදලා තියෙනවා. ඒක විශේෂ මැටි වර්ගයකින් සකස් කරලා තියෙනවා ශක්තිමත්. අන්නේ වගේ නිර්මාණයක් තමයි මේ තියෙන්නේ. ඒ නිර්මාණයේ ආකෘතියක් මේ තියෙන්නේ. නිර්මාණය ඔබේ පෙළ පොතේ 70 පිටුවේ යාබදව තියෙනවා මේකට. මේක මොකක්ද කියලා අහනවා. මේ රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? යකඩ උඳුනක්. අතීත මානවයා ලංකාවේ විසු තමන්ගේ කටයුතු සඳහා අවශ්‍ය ගොවිතැන් උපකරණ, තමන්ගේ දෛනික කටයුතු සඳහා අවශ්‍ය උපකරණ, දඩයම් කිරීමට අවශ්‍ය උපකරණ ආදිය සකස් කරගන්න භාවිතා කරපු උඳුනක්. යකඩ උණු කරන්න භාවිතා කරපු උඳුනක්. මේ හමු ප්‍රදේශය කුමක්ද? හමු ප්‍රදේශය සමනල වැව බලංගොඩ. රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ කියන ප්‍රදේශයට යාබදව තියෙන සමනල වැව ආශ්‍රිතව කරන ලද ගවේෂණයකින් තමයි හොයාගෙන තියෙන්නේ. මේ ක්‍රියාත්මක කිරීමට යොදාගෙන ඇති බලය කුමක්ද? සුළං බලය. සුළං බලයෙන් තමයි ක්‍රියාත්මක වුණා කියලා කියන්නේ. මේ යොදාගෙන ඇත්තේ කුමන කටයුත්තක් සඳහාද? යකඩ උණු කරන්න. යකඩ නිස්සාරණයට. එහෙම නැත්නම් යපස් උණු කරන්න. 18 රූපය. ඒ රූපය තියෙනවා ඔයගොල්ලෝගේ 10 පොතේ පිටුව 72. මේකෙන් අහනවා මේ රූපයෙන් දැක්වෙන්නේ මොනවාද? බලන්න මේකේ තියෙනවා නිකන් අමුතු ස්වරූපයක්, නිකන් අර තහඩු දෙකක් එකට ජොයින්ට් කරපු සම්බන්ධ කරපු ඒ වගේ ලීවර් ක්‍රමයක ලෝහමය කතුරු. මේ රූපයෙන් දැක්වෙන්නේ ලෝහමය කතුරු. මේවා සොයාගත් ස්ථානය කුමක්ද? මේවා හමුුනේ පොළොන්නරුව ආලාහන පිරිවෙන ආසිත කළ කැණීමකදී සොයාගත් උපකරණ තමයි මේ තියෙන ලෝහමය කතුරු. මේවා යොදාගෙන නැත්තේ කුමක් සඳහාද? මේ ලෝහමය කතුරු යොදාගෙන තියෙන දරුවනේ ශල්‍ය කර්ම කටයුතු සඳහා සැත්කම්. ඒකට එදා වෛද්‍ය විද්‍යාව අපේ රටේ දියුණු මට්ටමක තිබුණා කියන එක සඳහන් කරනවා. වෛද්‍ය විද්‍යාවේ දියුණුව, ඒ සොයා ගැනීම, ඒ සම්බන්ධ අපේ පැරණන් සතු හැකියාව ඉස්මතු වෙනවා. ඒක තමයි 4 වෙනි කොටසට අදාළ පිළිතුර. පැරණන්ගේ වෛද්‍ය තාක්ෂණික දැනුම, ඒ උපකරණ නිෂ්පාදනය පිළිබඳ තිබිච්ච ලෝහ තාක්ෂණික දැනුම, ඒ වගේම ඒ විවිධ රෝගාබාධ වලදී ඒ අය රෝගීන් සුවපත් කිරීමට මේ වගේ ශල්‍ය කර්ම කරන තරම් තාක්ෂණයක් තිබිච්ච අය මේ රටේ සිටියායි කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. 19 පින්තූරය ඒක තියෙන්නේ ඔයගොල්ලෝගේ පෙළ පොතේ 108 පිටුවේ 10 පෙළ පොත. මේ පින්තූරෙන් දැක්වෙන රජු නම් කරන්න. දෙවන රාජසිංහ.
දෙවැනි රාජසිංහ රජු. දෙවැනි රාජසිංහ රජු ඉඳලා තියෙන්නේ දෙවැනි රාජසිංහ මහනුවර. රජු කොහෙද? මහනුවර මහනුවර. රාජධානියේ පාලන කාලය ගත්තොත් ලියා ගන්න අවශ්‍ය නම් ක්‍රිස්තු වර්ෂ 1635 1687 කාල පරිච්ඡේදයේ රට පාලනය කරපු පුජ්‍යලයා තමයි. මෙයා මේ දෙවෙනි රාජසිංහ රජු කියලා කියන්නේ සෙනරත් රජුගේ පුත්‍රයා. මොහු හැඳින්වුවේ මහා ස්ථාන කුමරු කියලායි. සෙනරත් රජුගේ පුත් මහා ස්ථාන තමයි මේ දෙවෙනි රාජසිංහ රජු නමින් හැඳින්වුවේ. මෙම රජු අයත් රාජධානිය කුමක්ද? මේ රජු අයත් රාජධානිය මහනුවර. මේ රජු සම්බන්ධව ගොඩනගා ඇති කියමන කුමක්ද? මොකක්ද මේ? ඉඟුරුදී මිරිස් ගත්තා වගේ. ඔව්, ඉඟුරුදී මිරිස් ගත්තා වගේ. ඒ වගේම මහා රණසූර රජෙක්. අරක තමයි කියමන ඉඟුරුදී මිරිස් ගත්තා වගේ. එයාට හතරවෙනි කොටස මොහු ක්‍රිස්තු වර්ෂ 1638 දී ගිවිසුමක් අත්සන් කර ඇත්තේ කුමන ජාතිය සමගද? කවුරු සමගද? ලන්දේසි ජාතිකයන් සමග තමයි 1638 දී ගිවිසුමක් අත්සන් කරන්නේ. එවකට ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරන පෘතුගීසීන් පළවා හැරීමට අවශ්‍ය සහාය ගන්න. මේ මෙතෙන් සිට වැඩිපුර මේ පින්තූර තියෙන දරුවනේ 11 පෙළ පොත සම්බන්ධයෙන්. ඒක නිසා මම ඔයගොල්ලන්ට 11 කියලා කියන්නේ පෙළ පොත කියන්නේ 11. ඔයගොල්ලන්ට මේ හොඳට පුරුදුයි හුරුයි අධ්‍යයනය කරලා තියෙනවා. යනුව මුලින්ම තියෙනවා මේ පින්තූරය අංක 20 පින්තූරේ බලන්න මේ පුජ්‍යලයාගේ මේ රැවුල එහෙම ආදියෙන් මතක තියාගන්න පුළුවන්. හොඳට සුදු මුහුණ පුරා වැඩිච්ච දිගේ රැවුලක් සහ හිසේ ඉදිරිපස කොටස තට්ටය සහිත පින්තූරයක් මේ තියෙන්නේ. මේ පින්තූරෙන් දැක්වෙන්නේ කවුරුන්ද? මේ පින්තූරෙන් දැක්වෙන්නේ හෙන්රි ස්ටීල් ඕල්කට්. ඔව්, කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා. 11 පොත පිටුව 47 තියෙන්නේ හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා. මෙතුමා විසින් පිහිටවනු ලැබූ සංගමය කුමක්ද නම් කරන්න? මෙතුමාගේ මූලිකත්වයෙන් පිහිටවනු ලැබූ ශ්‍රී ලංකා කොළඹ පරම විද්‍යාන සමාගම. ඒක පිහිටුවේ දරුවනේ 1880 ජුනි. කොළඹ පරම විඥාත සමාගම. අපිට මෙහෙම අහන්න පුළුවන් දැන් ඔය පින්තූරෙන් අහන්න පුළුවන් තව ප්‍රශ්නයක් ඔතෙන්ටම. මෙම සංගමය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ කුමක්ද? පරම විඥාත සමාගම පිහිටුවීමේ ඕල්කට් තුමාගේ ප්‍රධාන අරමුණ කුමක්ද? ඔව්, කල්පනා කරලා කියන්න පුළුවන්. හරිද? බෞද්ධ පරම විඥානාර්ථ සමාගම. ඔව්, ඒ පිහිටුවීමේ අරමුණ කියලා ප්‍රශ්නයක් අපි ඇහුවොතින් ඒකේ අරමුණ තමයි දරුවනේ බෞද්ධ පාසල් පිහිටුවීම. බෞද්ධ පාසල් අධ්‍යාපනය දියුණු කිරීම නැත්නම් පිහිටුවීම, බුද්ධ ආගම ප්‍රචලිත කිරීම, රැක ගැනීම. මූලික අරමුණ අරක බෞද්ධ පාසල් පිහිටුවීම. ඊළඟට මෙතුමාගේ නායකත්වයෙන් ආරම්භ බෞද්ධ පාසල් දෙකක් නම් කරන්න. දෙක නෙමෙයි කීපයක් තියෙනවා. එකක් තමයි ලංකාවේ විද්‍යාලය. ඔව්, ලෝකේ බොහොමත් හරියට හරි කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ඊළඟට ගාල්ල මහින්ද විද්‍යාලය, ආන්න ඉඳන් ලියා ගන්න මාතලේ විජය විද්‍යාලය. ඒ වයින් කැමති දෙකක්.
ඔයගොල්ලෝ ලේසියෙන් මතක තියාගන්න. මේ මොන පාසල් දෙක නම් කරත් මේ මෙතුමන්ගේ මූලිකත්වයෙන් පිළිදොපු පිළිතුර හරි. මොහු බුදුදහම ගැන පැහැදුනේ කුමක් නිසාද? බුදුදහම ගැන පැහැදුනේ අයිලා තවත් අහන්න පුළුවන්. මොහු කිනම් ජාතිකයෙක්ද කියලා අහන්න පුළුවන්. තා ප්‍රශ්නයක්. බලන්න මේ වගේ ප්‍රශ්න ඒ වගේ ශේෂ්ත්‍ර වලට ඕගොල්ලෝගේ අවධානය යන්න ඕන. මෙතුමා කිනම් ජාතිකයෙක්ද? ඇමරිකානු ජාතිකයෙක්. ඇමරිකාවේ උපන් පුජ්‍යලෙක් තමයි මේ හතරවෙනි ප්‍රශ්نين අහන බුදුදහම ගැන පැහැදුනේ පානදුරාවාදයේ සම්බන්ධ තොරතුරු බෞද්ධ සහ කතෝලික තොරතුරු දෙස් විදේශ රටවල පුවත්පත්වල පළ වුණා. ඒව කියවලා බුද්ධාගම ගැන ඇතිවෙච්ච පැහැදීම, බුද්ධාගමේ තියෙන අව්‍යාජ බව, විද්‍යාත්මක බව ගැන පැහැදීමෙන් තමයි මේ දැනත්තා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ, ඇවිල්ලා බුදුදහම වැළඳගන්නේ. ගාල්ලේ විජයානන්ද පිරිවෙනේ බෞද්ධෙක් වෙන්නේ. එතකොට බුදුදහම ගැන පැහැදුනේ 1873 පානදුරාවාදය. අපි දන්නවා පංච මහා වාද තිබුණා. උදම් විතවාදය, ඒ වාගේ පානදුරාවාදය තමයි මේන් ප්‍රසිද්ධම පංච මහා වාද වලින් ඒ සම්බන්ධ ප්‍රකාශ බෞද්ධ කතෝලික අයගේ අදහස් සම්බන්ධ ලිපි ලේඛන පුවත්පත් සංග්‍රහ කියවලා පැහැදීමෙන් තමයි ලංකාවට ආවේ. 21 මේ ඡායාරූපේ තියෙන්නේ 11 පොත 89 පිටුව. මේ පින්තූරෙන් දැක්වෙන පුජ්‍යලයා කවුද? හඳුනාගත යුතු පුජ්‍යලෙක් CWW කන්නංගර මහතා. බණ්ඩාරනායක මහතා. මොකද්ද? CWRD බණ්ඩාරනායක මහතා. පුතේ හරියට අහගන්න. වාගේ උත්තරේ හරි. නිවැරදිම නම SWRD බණ්ඩාරනායක මහතා. SWRD බණ්ඩාරනායක මහතා. සොලමන් වෙස්ට් ඩයස් රිච්වේ ඩයස් බණ්ඩාරනායක මහතා. හෙලෝ ඉක්මනින් කියන්න. ඉක්මනින් කියන්න. හෙලෝ. SWRD බණ්ඩාරනායක මහතා. හොඳයි, බොහොමත් ස්තුතියි. අර පොඩි අමතක වීම තමයි තියෙන්නේ. මොකද මේ වගේ තැනැත්තෙක් ඕගොල්ලෝගේ ජීවත් වෙච්ච කාලෙක නෙමෙයි. ඉතින් හරි අමාරුයි, පොඩි අතපසුබිම් වෙනවා. ඒව නිවැරදි කරගෙන අපි යමු පුතා. SWRD බණ්ඩාරනායක අපි හඳුනාගත යුතුම තැනැත්තෙක් කියලා මම සඳහන් කරේ. ලංකාවේ සමාජ ක්‍රමය වෙනස් කරන්න දායක වෙච්ච ප්‍රභූ පවුලක දරුවෙක් තමයි මේ නායකෙක් බවට පත් වුනේ. එදා රදල සමාජය සහ පීඩිත සමාජය වශයෙන් බොහොම දැඩි පන්ති විෂමතාවයක් තිබුණා. අපි වගේ පීඩිත දුප්පත් පවුල් වල අයට රදල මිනිසුන්ගේ නිවසක පය තියා ගන්නවත් අවසරයක් නැති එවැනි සමාජ වාතාවරණයක් වෙනස් කරපු ඒ නායකයෙක් තමයි මේ බණ්ඩාරනායක මහතා. මෙතුමා හැඳින්වූ අන්වර්ථ නාමය තමයි ආසියාවේ රිදී සීනු. ඊළඟට ඒක තුන්වෙනි කොටස මොහු පිහිට වූ දේශපාලන පක්ෂය නම් කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටෙව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1951. ඊළඟට එතුමා ක්‍රියාත්මක කළ ජනසතු ව්‍යාපාරයක් නම් කරන්න. ජනසතු ව්‍යාපාරය තමයි බස් සහ වරාය. ජනසතු ව්‍යාපාරයක් බස් ජනසතු කරා. බස් සමාගම් වලට තමයි අයිතිව තිබුණේ පෞද්ගලික. අද වගේ දරුවනේ එව්වයි මගීන්ට දැඩි දුෂ්කරතා පීඩාවක් නැති වුණා. බස් සංගම් දැඩි ලාභ ලැබුවා. මේ ව්‍යාපාරයේ රජයට ගත්තා ජනසතු ව්‍යාපාරයක් විදියට. ඒ වගේම තමයි වරායත් ඒ තත්ත්වයෙන් තිබිලා අද ජනසතු ව්‍යාපාරයක් බවට පත් කරා.
මෙතුමාගේ නායකත්වයෙන් යුත් පාලන සමය. අද ඒව තමයි දරුවනේ ටික ටික නැවත විජාතික සහ වෙනත් පෞද්ගලික සමාගම් වලට ලබා දෙන්නේ. ඊළඟට දෙක ප්‍රශ්නේ දැක්වෙනවා 22 ප්‍රශ්නේ දැක්වෙනවා ඡායාරූපය මේක අහනවා 11 පෙළ පොතේ 89 ආසන්නයේ පිටුවක බලන්න මෙම පින්තූරෙන් දැක්වෙන පුජ්‍යලයා කවුරුන්ද? මේ පින්තූරෙන් දැක්වෙන පුජ්‍යලයා කවුරුන්ද? මේ පින්තූරේ නම් කරන්න බලන්න. කවුද මේ? සිද්ධිලෙබ්බි මහතා. කවුද? ඔව් හරි කියන්න. සිද්ධිලෙබ්බි මහතා. ඔව් සිද්ධිලෙබ්බේ මහතා. සිද්ධිලෙබ්බේ මහතා. ඊළඟට මෙතුමා කුමන ජාතිකයෙක්ද? මුස්ලිම් ජාතිකයෙක්. මෙතුමා ආරම්භ පුවත්පත නම් කරන්න. මුස්ලිම් නේෂන්. ඔව් නේෂන්. මුස්ලිම් නේෂන් පුවත්පත 1882 දී. මෙතුමාගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තු වර්ෂ 1884 දී ආරම්භ විද්‍යාලයක් නම් කරන්න. කොළඹ සහිරා විද්‍යාලය. බොහොම හොඳයි. දැන් ඔය වගේ මතකයක් හැකියාවක් ඔගොල්ලොන් තුල තියෙනවා නම් දැන් ඔගොල්ලන්ට විශ්වාසයි සතුටුයි අද මේ 2021 ජනවාරි 1 වෙනිදා අවුරුද්දක් උදා වෙච්ච දවසේ තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා දරුවනේ ඔයගොල්ලන්ට. ඒ ආත්ම විශ්වාසය කියන්නේ පුතා ඔයගොල්ලෝ දන්නවා නිසකවම අපිට විභාගේ මේ මොන ආපදාකාරී තත්ත්වයේ තිබුණත් මේ ගෝලීය වසංගතයේ තුල විභාගේ තිබ්බොත් අපිට අපේ උමනා උනන්දුව කැපවීම අදිෂ්ඨානයේ තියෙනවා නම් ඒකක් ගන්න පුළුවන් අපිට හැකියාව තියෙනවා කියලා ඒ දරුවන්ට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා මම දන්නවා. ඒකයි මම කියන්නේ හැමෝටම මේවා යලි අධ්‍යයනය කරලා තහවුරු කරගන්න නොබියෝ විභාගයට යන්න පිළිතුරු නිසකව ලියලා ඔයගොල්ලෝගේ ඒ විශිෂ්ට සාමාර්ථය ලබා ගන්න දරුවනේ. ඉතින් අපි ඒ සඳහා ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ආශිර්වාදය තමයි මේ ලබා දෙන්නේ. 23 රූපය මෙන්න මේ පින්තූරෙන් දැක්වෙන්නේ ඒක තියෙන්නේ පිටුව 46 11 පෙළ පොත 45 46 පිටු එක බැලුවම පේනවා මේ භික්ෂූන් වහන්සේ ලංකාවේ ටිකක් මේ අපේ රුහුණට සම්බන්ධ ප්‍රදේශයක ඉන්න හොඳ හිටපු සංඝ පීතෘවරේ මේ පින්තූරෙන් යනුව දැක්වෙන්නේ පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි. පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි. මේ හිමිපාණන් ක්‍රිස්තු වර්ෂ 1873 දී ආරම්භ වූ පිරිවෙන කුමක්ද? ඒ පිරිවෙන තමයි මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන. ඒ තුන්වෙනි කොටස. මේ හිමියන් මූලික අධ්‍යාපනය ලැබූ පිරිවෙන කියලා පුතේ එක හදාගන්න අල්සයන කපන්න. පිරිවෙන කුමක්ද? ඒ පිරිවෙන තමයි රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන. රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙනෙන් තමයි මූලික අධ්‍යාපනය ලැබුවේ. මේ හිමියන් නායකත්වය ලබා දුන් ප්‍රසිද්ධ වාදය කුමක්ද? පානදුරාවාදය තමයි අවශ්‍ය නායකත්වය සහ ඒ අදහස් ඉදිරිපත් කරේ කරුණු ගෙනහැර දැක්ුවේ. එතකොට මේ
අපේ හික්කඩුවේසී සුමංගල හාමුදුරුවෝ ඉගෙනගත්ත ඒ පිරිවෙන මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ වලානේ සිද්ධාර්ථ හිමියන්. වලානේ සිද්ධාර්ථ හිමියන් තමයි මුල්ම මේ බෞද්ධ අධ්‍යාපනික මහ පිරිවෙන ආරම්භ කරන්නේ. ඒක ඉගෙනගත්ත ගෝලයෝ තමයි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා තමයි මේ හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ. ඒ වගේම රත්මලානේ ධම්මාලෝක පෑලිය ගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කරපු ඒ වගේ හාමුදුරුවෝ. හොඳ සංඝ පරපුරක් බිහි කරලා තියෙනවා. එතකොට තව ප්‍රශ්නයක් මේකෙන් අහන්න පුළුවන් අපිට. ඒක ඒ වගේ ප්‍රශ්න එනවා අඩුයි. නමුත් අපිට ඒකත් මෙතන සඳහන් කරන්න පුළුවන්. මේ හිමියන් විසින් රචිත සාහිත්‍ය කෘති දෙකක් ලියන්න. සාහිත්‍ය කෘති දෙකක්. ඒ සාහිත්‍ය කෘති විදියට ගත්තොත් හික්කඩුවේසී සුමංගල හිමියන් ලියලා තිනවා සිදත් සංගරා සන්නස සහ කාව්‍යසේකර සන්නස කියන කෘති දෙක, සාහිත්‍ය කෘති දෙක රචනා කළ බව සඳහන් වෙනවා. 24 පින්තූරය මෙම පින්තූරයෙන් දැක්වෙන පුජ්‍යලයා බලන ඒ අර සංස්කෘතික වශයෙන් අපිට වඩා එයාගේ ඇඳුම් පැළඳුම් ආදිය වෙනස්. ඒක අපිට පේනවා අපේ සිංහල ජාතියට වඩා තරමක් වෙනස් ජන වර්ගයක් නියෝජනය කරන්නේ බව. යනුව මේ පින්තූරෙන් දැක්වෙන පුජ්‍යලයා නම් කරන්න කියනවා. අපි ආරුමුතුමා දෙමළ ජාතිකේ. මෙතුමා විසින් ආරම්භ කළ පුවත්පත නම් කරන්න උදයබානු පුවත්පත. බොහොම හොඳයි. බයිබලය දෙමළ බසට පරිවර්තනය කිරීමේදී සහාය ලබා ගත්තේ කවරෙකුගෙන්ද? කාගෙන්ද? බයිබලය පීටර් පර්සිවෙල් දේවගතිතුමාගේ. ඔව් 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 බොහොම හරි. බොහොම හරි. ඒ අර පීටර් පර්සිවෙල් මෙතෝදිස්ස සභාවට අයිති සභාව නියෝජ්‍ය කාලේ තිබුණා මිෂනාරි සමාගම්. එයින් මෙතෝදිස්ස සභාවට අයිති ඒ දේවගතිතුමාගෙන් තමයි සහාය මේ අරගෙන තමයි බයිබලය දෙමළ බසට පරිවර්තනය කරේ. 4 වෙනි කොටස මෙතුමා විසින් පරිපාලන කටයුතු සඳහා ඉදිකළ ආයතනය කුමක්ද? අධ්‍යාපන පරිපාලන කටයුතු සහ මොකක්ද? ශිව පරිපාලන ශෛව පරිපාලන සභාව කියන ආයතනය. ඒ වගේම හින්දු අධ්‍යාපන සභාව කියන එකත් අපිට ගන්න පුළුවන්. හොඳයි. ඊළඟට ඔය ළමයි මේ අනවශ්‍ය වැඩ කරන්න එපා. මම ඊට පස්සේ කරන වැඩේ දන්නු නේද? මේකේ අවසාන වැඩේ. ඒක නිසා කරුණාකරලා මේ වැඩේ නවත්තන්න. මම ටක් ගාලා අල්ලලා යා මේකේ යවනවා මේ. හොඳද? එතකොට 25 වෙනි රූප සටහන මෙම පින්තූරෙන් දැක්වෙන පුජ්‍යලයා කවුද කියලා අහනවා. මේ පින්තූරෙන් දැක්වෙන පුජ්‍යලයා බලන්න හඳුනාගෙන නම් කරන්න. මේ පින්තූරේ අනගාരിക ධර්මපාල ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා එතුමා මොන ප්‍රදේශයට අයිති කෙනෙක්ද? එතුමා උපන් ප්‍රදේශය. කියන්න පුළුවන් නම් හොඳයි. ඔයගොල්ලන්ට අභිමානවත් ප්‍රදේශයක්. හිත්තටිය. ඔව්.
මාතර හිත්තැටිය. ඉතින් ඔයගොල්ලෝ ගම වගේනේ ළමයි. මාතර හිත්තටි මාතර හිත්තැටියේ දොන් කරෝලිස් සේවා විතාරණ මහත්මයාට දාව උපන් පුත්‍ර රත්නයක් තමයි මේ ආරකාරික ධර්මපාල තුමන්. ඒ නිසා අපිට ගොඩාක් සමීප ලෝ ප්‍රකට තැනැත්තෙක්. දකුණේ නම ගිය අනගාරික ධර්මපාලතුමා. මෙතුමා විසින් ආරම්භ කළ පුවත් පතක් නම් කරන්න. මෙතුමා විසින් ආරම්භ කළ පුවත් පතක් නම් කරන්න. ඔව්. ඔයගොල්ලෝ මේවා ගැන අමතර දැනුමක් ලැබෙනවා. විශේෂයෙන් මම දන්නවා දහම් පාසල් අධ්‍යාපනය සඳහා යන දරුවන්ට මේවා පිළිබඳ මීට වඩා හොඳ තොරතුරු මූලාශ්‍ර ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ලැබෙනවා දහම් පාසලේදී. ඒ අනුව කියන්න පුළුවන් මෙතුමා ආරම්භ කළ පුවත්පත. සිංහල බෞද්ධයා. හරි බොහොම හොඳයි. සිංහල බෞද්ධ බලන්න ඒවා ගැන කරුණු හොයන දරුවෝ ඉන්නවා. කරුණු මතකේ තියාගෙන දරුවෝ ඉන්නවා. ඒ විශේෂ චරිතවලට අදාළ විශේෂ සිදුවීම් සම්බන්ධයෙන් මතක තියාගන්න ඔයගොල්ලෝ හැමෝම එහෙම උත්සාහ කරන්න. හොඳයි. සිංහල බෞද්ධයා පුවත්පත. ඊළඟ මෙතුමා ඉන්දියාවේ කුමන සිද්ධාස්ථානයක් රැක ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරන ලද්දේද? අපේ බෞද්ධයාගේ අතිපූජනීය බුද්ධ ගයාව. බොහොම හොඳයි. බුද්ධ ගයාව කියන අපේ ඒ බෞද්ධයාගේ ප්‍රධාන සංකේතය බුද්ධ ගයාව බේරා ගැනීම සඳහා තමයි මෙතුමා කටයුතු කරේ. මෙතුමාගේ පුරෝගාමිත්වයෙන් පිහිට වූ සංගමය කුමක්ද? මහා බෝධි සංගමය. මහා බෝධි සංගමය. ඔව් ඔව් හරි. ඊළඟට අංක 26 පින්තූරය බලන්න අධ්‍යයනය කරන්න හොඳට. මේ වගේ මේ පින්තූරයෙන් මෙන්න මේ පින්තූරය හඳුනා ගන්නකොට මෙයාගේ මේ ඇඳුමේ බලන්න මේ කොලර් වැඩිච්ච හැටි, ටයි එක, කෝට් එක වැඩිච්ච හැටි, මුහුණේ ස්වභාවය, උඩු රැවුල නැත්නම් මුහුණ පුරා රැවුල තියනවාද, උඩු රැවුල තියනවාද, ඒක නැත්ද මොනවත් නැද්ද, පුල් සර්ව් කළාද එම බලාගෙන අපි මේ පින්තූරෙන් හඳුනා ගන්නවා පුතේ මේ පුජ්‍යලයා කවුද කියලා. ඒ තමයි ඔව් මේ පින්තූරෙන් දැක්වෙන්නේ කවුද මේ? 11 පෙළ පොතේ එහෙම නැත්ද? ඩී.බී. ජයතිලක මහතා. ඩීබී ඔව් හරි. ඩී.බී. ජයතිලක මහතා. ඔව් සර් ඩී.බී. ජයතිලක මේක 11 පෙළ පොතේ නෑ. ඒක තමයි මේ දරුවෝ උත්තර දුන්නේ නැත්තේ. සර් ඩී.බී. ජයතිලක මහතා අපේ නිදහස් සටන් ව්‍යාපාරයේ හිටපු හොඳ නායකයෙක් වගේම හොඳ උගතෙක්. දැන් මෙතුමා පුරෝගාමී වෙලා ආරම්භ කළ සංගමය ඔය ඒ සංගමය අපි සඳහන් කරනවා නම් මොකක්ද ඒ සංගමේ නම? අමාද්‍යප සංගමය. අමාද්‍යප සංගමය. ඒ වගේම ඔය කොළඹ තරුණ බෞද්ධ සංගමය ඒක අපිට සඳහන් කරන්න පුළුවන්. මේ සංගමේ පිහිට වූ වර්ෂය මේ අකුරු පොඩ්ඩක් හදා ගන්න මේකම print කරන අය. වර්ෂය 1912. හොඳයි. මෙතුමා විසින් ඉදිරියට ගෙන යන්න ලැබුවේ කවුරුන් විසින් ගෙන ගිය බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරයද? හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා. ඕල්කට් තුමාගේ බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරය ඉස්සරහට ගෙනිච්චා. right 27 මේ පින්තූරෙන් දැක්වෙන පුජ්‍යලයා අපි හැමෝගෙම අවධානයට පාත්‍ර විය යුතු අමතක නොකළ යුතු චරිතයක් දරුවනේ ලංකාවේ අපි සියලුම ජාතීන් ජන වර්ගයන් ඒ තරම් අපේ ජීවිත හා බැඳී පවතින යටත් වීත ඒ පරාදීන බවෙන් අපේ සියලුම රටවැසියන් ජාතිය නිදහස් කරගන්න සටනේ නායකත්වය දීපු සෙන්පතියෙක් විදිහට සඳහන් කරනවා
මේ පුජ්‍යලයා මේ පින්තූරයෙන් දැක්වෙන්නේ මහා මාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා. මේ පින්තූරයෙන් දැක්වෙන්නේ මහා මාන්‍ය ඩී.එස්. සේනානායක මහතා. මොහු හැඳින්වීමට භාවිතා කළ අන්වර්ථ නාමය කුමක්ද? ඔව් කියන්නේ බද්දුන් පියා. තව ඒක පොඩ්ඩක් මාරුණා වගේ වෙනවා. ආතියේ පියා. අන්න හරි. නිදහසේ පියා නැත්නම් ජාතියේ පියා. ජාතික නිදහසේ පියා. දොළොමෝර ආණ්ඩුක්‍රමයේ අර්ථයේ මෙතුමාට ලැබුණු තනතුර කුමක්ද? කුසිකර්ම හා ඉඩම් කාරක සභාවේ සභාපති අමාත්‍ය ධූරය තමයි ලැබුණේ. දොළොමෝර පාලන ක්‍රමයේ අර්ථයේ විධායක කාරක සභා 7කට බෙදුවා. අධ්‍යාපනය ඒ වගේම සෞඛ්‍ය කුසිකර්ම හා ඉඩම් ඔය වගේ කාරක සභාවල ඒ හතෙන් එකක් තමයි කුසිකර්ම හා ඉඩම් කාරක සභාව. ඒකේ සභාපති නැත්නම් අමාත්‍ය ධූරය තමයි හිමි කරගත්තේ. මෙතුමා විසින් ක්‍රියාත්මක කළ ප්‍රථම බහුකාර්ය යෝජනා ක්‍රමය තමයි ගල්ඔය නිම්න සංවර්ධන ව්‍යාපාරය. ගල්ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපාරය 28. මෙම පින්තූරයෙන් දැක්වෙන පුජ්‍යලයාගේ නම ලියන්න හඳුනා ගන්න තවත් අවශ්‍ය කෙනෙක් තමයි. විශේෂ හේතු කීපයක් තියෙනවා දරුවනේ. සෝල්බරි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අර්ථයේ හඳුන්වා දීපු ඒ පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩුක්‍රමේ අවසාන අග්‍රාණ්ඩුකාර ධූරය දැරූ තැනැත්තා තමයි මේ ඉන්නේ. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ විලියම් ගෝපාලෝ මහතා. ඔව් බොහොම හොඳයි. හරි පුතා. ඒ ස්ථාපිත කළ ආණ්ඩුක්‍රමේ අවසාන අග්‍රාණ්ඩුකාරවරයා රැජිනගේ නියෝජිතයා තමයි මෙරට සිටි. මොහු තමයි ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම නාමික විධායක ජනාධිපති. ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම නාමික ජනාධිපති වෙන්නේ මේ පින්තූරයේ දැක්වෙන පුජ්‍යලයාමයි. පුජ්‍යලයා නම් කරනවා නම් විලියම් ගෝපල්ලව මැතිතුමා. විලියම් ගෝපල්ලව මැතිතුමා 1972ට පෙර මොහු දැරූ තනතුර කුමක්ද? දැන් මං කිව්වා අග්‍රාණ්ඩුකාර තනතුර. ඔව්. 1972ට පසුව මෙතුමාට ලැබුණු තනතුර කුමක්ද? නාමික විධායක ජනාධිපති නැත්නම් නාමික ජනාධිපති. ඔව්. නිකම්ම ජනාධිපති කිව්වත් ප්‍රශ්නයක් නෑ. 11 දරුවන් නිසා අර වඩාත් හොඳයි ඔයගොල්ලෝ මේක හරියටම තේරුම් අරන් ලිව්වම නාමික ජනාධිපති. ක්‍රිස්තු වර්ෂ 1972 දී මෙතුමාට එම තනතුර ලැබුණේ කවර අගමැතිවරයෙක් යටතේද? ඒ අගමැතිවරයා තමයි ඔව් 72 වෙනකොට ලංකාවේ හිටිය අගමැති. කියන්න කවුරු හරි කෙනෙක් උත්තර දෙන්න බලන්න. 1972 වෙනකොට මේ රටේ හිටපු අග්‍රාමාත්‍යවරයා තමයි අගමැති ධූරය දරපු කෙනා තමයි මේ විලියම් ගෝපල්ලෝ මහතා ජනාධිපති ධූරයට නාමිකව පත් කරන්නේ. ඒ අගමැති කවුද? ඉන්නවනේ ගොඩක් අය. උත්තරයක් දෙන්න. ඔයාලට අන්න හරි. ගරු සිරිමාව බණ්ඩාරනායක අගමැතිනිය සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක කියලා කියනවා. සිරිමාව රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය. එවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ මව්තුමිය. ඊළඟට අපි මතක තියාගන්න ඕන මේ 72ට පෙර කියන එක අපිට වැදගත්. සෝල්බරි ආණ්ඩුක්‍රමයේ ඊට ඉස්සෙල්ලා තියෙන දරුවනේ. ඒකේ රාජ්‍ය නායකයා නාමික විධායකය හඳුන්වන්නේ අග්‍රාණ්ඩුකරු කියලයි.
ඒ වගේම 72න් පස්සේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වුණයින් පස්සේ අර සෝල්බරි ව්‍යවස්ථාවේ තිබිච්ච අංගෝපාංග ඉවත් කරා අර ද්විමණ්ඩලික පාර්ලිමේන්තුව ඒක මණ්ඩලික පාර්ලිමේන්තුවක් බවට පත් කරා. ඒත් එක්කම ඒක මණ්ඩලික පාර්ලිමේන්තුවක් බවට පත් කරා. ඒකම අග්‍රාණ්ඩුකරු කියන ධූරය වෙනුවට නාමික ස්වරූපේම ජනාධිපති කියලා නමින් හඳුන්වන ආයතනයක් පිහිටෙව්වා. පාර්ලිමේන්තුව කියන නම ඉවත් කරලා ඒ වෙනුවට ජාතික රාජ්‍ය සභාව කියන නම භාවිතා කරා. මේ වගේ වෙනස්කම් ටිකක් 1972 ප්‍රථම ජනරාජ්‍ය ව්‍යවස්ථාවේ සිදු වෙනවා. මේ සියලු දරුවන්ට මම මතක් කරනවා ඒක මේ 72 ජනරාජ්‍ය ව්‍යවස්ථාවෙන් සිදු වැදගත්ම කාර්ය තමයි ක්‍රියාව තමයි ප්‍රතිලාභය තමයි දිවයින සම්බන්ධයෙන් බිතානි මහරජීනන සතුව තිබිච්ච අයිතිය සදහටම ඉවත් කරලා ශ්‍රී ලංකා ජනතාවගේ ජනරජයක් බවට පත් කරේ අන්නේ විරෝධාරා අග්‍රාමාත්‍යවරිය තමයි 1972. ඒ නිසා අපි අර බිතානි මහරජීනගේ තිබිච්ච අර්ධ නිදහස සම්පූර්ණ ඉවත් කළා. ශ්‍රී ලංකාව ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් සමාජවාදී ජනරජයක් බවට පත් කරේ 72 ව්‍යවස්ථාවෙන්. ඒක අපි කියනවා 72 ජනරජ ව්‍යවස්ථාව කියලා. ඒකට මුල්ුණේ දරුවනේ සිරිමව බණ්ඩාරනායක මැතිණියයි. මතක තියාගන්න. 29 පින්තූරය. මේ 29 පින්තූරයෙන් දැක්වෙන්නේ කවුද? මේ පුජ්‍යලයා හඳුනාගෙන නම් කරන්න කියනවා. 16 වන ලුවී රජු. බොහොම හොඳයි. 16 වන ලුවී රජු මේ පින්තූරයෙන් දැක්වෙන්නේ. ඒ වගේම මොහු අයිති රාජවංශය කුමක්ද කියලා අහනවා. බුර්බෝන් රාජවංශය. ඔව් හොඳයි. මෙම රජු ජීවත් වූ රජමාලිගාව හඳුන්වන්නේ කුමන නමකින්ද? වර්සෙල්ස් රජ මැදුර. මේ රජතුමාගේ බිසවගේ නම කුමක්ද? බිසවගේ මාරි ඇන්ටොයිනට් බිසව. ඊළඟට 30 වෙනි පින්තූරය සාකච්ඡා කරනවා. 30 පින්තූරයෙන් දැක්වෙන්නේ මේ පුජ්‍යලයා කවුද යහන්නේ. ඔව් ඇඩෝල්ෆ් හිට්ලර්. මේ පින්තූරයෙන් දැක්වෙන්නේ ඇඩෝල්ෆ් හිට්ලර් 11 පොත 142 පිටුවේ තියෙන්නේ. මේ පෙන්වන්නේ නාසිවාදී ඒකාධිපති පාලනයක් ලොවට හඳුන්වා දීපු හිට්ලර් උඩු රැවුලේ නහය ආසන්න කොටසක් තියෙනවා. මේ ස්වස්තික ලාංඡනය ඇඳුමේ තියෙනවා. මේ තියෙන ස්වස්තික ලාංඡනය ඇඳුමේ තියෙන මේ ලෝකයේ ඒකාධිපති පාලකයා විදියට අපිට සඳහන් කරන්න පුළුවන් පුජ්‍යලයා තමයි ඇඩෝල්ෆ් හිට්ලර්. ඊළඟට මොහු කුමන ජාතිකයෙක්ද? හිට්ලර් ඕස්ට්‍රියන් ජාතිකයෙක්. මොහු විසින් රචනා කරන ලද කෘතිය නම් කරන්න. සටන මයින්ක්‍රාෆ්ට් මගේ සටන නම් කෘතිය තමයි රචනා කරේ. ඔව්. මොහුගේ දේශපාලන දර්ශනය කුමක්ද? දේශපාලන දර්ශනය නට්සිවාදය. මම ඔයගොල්ලෝගෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. ඇයි මේ හිට්ලර් මුල් කාලේ සිරගත කරේ? මුල් කාලේ හිට්ලර් සිරගත කිරීමට ඉවහල් වූ හේතුව කෙටියෙන් ලියන්න කුමක්ද? ඒ ප්‍රශ්නේ ලියලම ලියා ගන්න. ඔව් මුල් කාලයේදී මොහු සිරගත කිරීමට ඉවහල් වූ හේතුව කුමක්ද? ඉතාලියේ ආණ්ඩුවට විරුද්ධව වැඩ කටයුතු
ආන්න හරි වයිමාර ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම. වයිමාර් ජර්මනියේ එවකට තිබිච්ච ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම තමයි හිරගත කරන්න හේතුව. 31 මෙම නිර්මාණය හඳුන්වන්නේ කුමන නමකින්ද? මේක ඔයගොල්ලන්ට හොඳට මතකයි. මේ වගේ ප්‍රශ්න අමතක කරන්න එපා දරුවනි. මේවට මම මේ ඔයගොල්ලෝ තව උනන්දු කරන්නේ එකයි. වැඩි වෙලාවක් යන්නට කලින් විනාඩි 2කින් වගේ මේ ලකුණු හතරම ගන්න පුළුවන්. විනාඩි 2ක් දන්නෙත් නෑ යන්නෙත් නෑ හරියටම දන්න දරුවෙකුට හැමෝටම පුළුවන් මේ පින්තූර ඕන එකක් මතක තියාගන්න. එකයි මම මේ ඔයගොල්ලෝ තව දුරටත් උනන්දු කරන්නේ. මේ නිර්මාණය හඳුන්වන්නේ කුමන නමකින්ද? මේක අපි කියනවා පහන. ඒ සෑදීමට යොදාගෙන ඇති ලෝහය කුමක්ද? ලෝකඩ වලින් තමයි ඇත් පහන නිර්මාණය කරලා තියෙන්නේ. මෙම නිර්මාණය සොයාගෙන ඇත්තේ කුමන ස්ථානයකින්ද? දැදිගම සූතිගර චෛත්‍යයෙන්. ඒක නිසා දැදිගමට කියනවා පුතේ කලින් ජාත භූමිය. ජාත භූමිය කියන්නේ පුංකගාමය. සූතිගර කියන එකේ තේරුම බිහි වූ ප්‍රසූතිය සිදු වූ ස්ථානය. කවුද? මහා පරාක්‍රම බාහු හෙවත් පළවෙනි පරාක්‍රම බාහු රජතුමාගේ ජාත භූමිය තමයි පුතේ මෙන්න මෙතන තියෙන්නේ. ඒක සිහි වෙන්න කරපු චෛත්‍යයේ තිබිලා තමයි මේන්න මේ ස්මාරකය පුරාවිද්‍යා ස්මාරකය අපිට පා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේක අචල ජල විද්‍යාව නම් භෞතික න්‍යාය මත නිර්මාණය කරන ලද ඒ පහන. ඊටාම තාක්ෂණික මෙවලම. ඒ නිසා අපිට එක ඊටා වැදගත් කටයුත්තක් ඇතාගේ උදරයට පුරවන තෙල් මේ පහනේ තෙල් අඩුවන ප්‍රමාණයට අනුව උගේ ශ්‍රීවයෙන් පාලනය වෙලා මේ පහනට වැටෙනවා. ඒක නිසා පහනට වක් කරන තෙල් පිට යන්නේ නැහැ. ඒ වගේ ස්වභාවික නියමයන් සැලකිලිට අරගෙන පැරණන් මේ නිර්මාණය කරා. ඒ තරම් විශිෂ්ට හැකියාවක් තිබිච්ච තාක්ෂණ ක්‍රමවේදයක් තිබිච්ච පැරණන් අප රටේ වාසය කළා කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. 32 වෙනි පින්තූරය. මෙම් පින්තූරයෙන් දැක්වෙන පුජ්‍යලයා හඳුනාගෙන නම් කරන්න. ඒක ඔයගොල්ලෝ දන්නවා මේ ඉන්නේ කැප්පිටිපොළ දිසාවේ. මෙතුමාගේ නායකත්වයෙන් සිදු ඉංග්‍රීසි විරෝධී සටන කුමක්ද? ඉංග්‍රීසි විරෝධී සටන තමයි පළමු නිදහස් සටන 1818 පළමු නිදහස් සටන. සටනට නායකත්වයේ දීම නිසා ඔහුට ලැබුණු දඬුවම කුමක්ද? මරණීය දණ්ඩනය. දඬුවම. බොහොම හොඳයි. ඉස ගසා මරා දැමීම. මෙතුමා සමග එම දඬුවමට ලක් වූ අනිත් නායකයා පුජ්‍යලයා කියනට වඩා හොඳයි මඩුගල්ලේ දිසාව. ඒ අය මරණයට පත් කළ දිනය තමයි 818 නොවැම්බර් 26 දිනයදා තමයි දරුවනේ ඒගොල්ලෝ ඉස ගසා මරා දැම්මේ. 1818 මේ 33 පින්තූරයෙන් දැක්වෙන්නේ ලංකාවේ කරුණු කීපයකින් වැදගත් වන ශේෂ්ත්‍ර කීපයක් නිසා වැදගත් වන පාලකයෙක්. එක තමයි ශ්‍රී ලංකාවේ රාජධානියක අපේ රටේ රජෙක් කියලා රට පාලනය කරපු නායකයෙක්ගේ රාජධානි සමයක අවසානයේ සමිටුවහන් වෙන්නේ මෙන්න මේ පාලකයාගෙන්. මෙතනින් පස්සේ රාජධානි කියන එක රාජ්‍යත්වයේ ඉවරයි. රාජ්‍යත්වය අහෝසි වෙනවා. ඒ වගේම දෙක මොහු අපේ රාජ්‍යත්වයේ උරුම වෙච්ච සිංහල ලේ තිබිච්ච
වීරෝදාර පරපුරක් විනාශයට පත් කරපු පාලකෙක් විදිහට සඳහන් වෙනවා. ඒ තමයි වීර මද්දුම බණ්ඩාර ඇතුළු ඒ පවුලේ සියලුම විරුවන්. දෙක, මොහු විජාතික සම්භවයක් තියෙන සහිත පුජ්‍යලෙක්. ඒ නිසා ඔහු වැදගත් වෙනවා මේ නායක්කර් වංශික විජාතික සම්භවයක් සහිත පාලකෙක්. 4, ලංකාවේ දළදා මාලිගාවේ පත්තිරිප්පුව නිර්මාණය කරලා ඒ වර්තමාන ස්වභාවය ඇති කරපු නායකයෙක් විදිහට සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ වගේ කරුණ නිසා වැදගත් වෙන මේ චිත්‍රණයේ රූපේ සිටින පුජ්‍යලයා කවුද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තමයි පුතේ මේ ඉන්නේ. මේ රජතුමා උඩරට මහනුවර රාජධානියේ අවසාන රජු විදියටයි සඳහන් වෙන්නේ. ඔතන ඉස්සරහින් ලියා ගන්න උඩරට රාජධානියේ අවසාන රජු. එයාගේ කාලය තමයි පුතා ක්‍රිස්තු වර්ෂ 1798 සිට 1815. 1815 කන්දුරට රාජධානිය උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පස්සේ රජු අත්අඩංගුවට ගැනීමෙන් පසු අවෝසි වෙනවා. යනෝ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ තමයි මේ ඉන්නේ 1798 1815 කාලය තුල තමයි. ඒකට ඉංග්‍රීසියෙන් ආවේ 1796 මුහුදුබඩ ප්‍රදේශ පාලනයට ආවේ ලන්දේසින් එළවලා 1796 මුහුදුබඩ ප්‍රදේශ පාලනය ගන්නකොට උඩරට පාලකයා වෙලා හිටියේ මෙන්න මේ 896 න්යා වේ වෙන රාජාදි රාජසිංහ රජු. රාජාදි රාජසිංහ. ඔයගොල්ලෝගේ වෙලාව තියෙනවා නම් පොඩ්ඩක් ඔය කොලේ ඉඳ තියෙනවා නම් ලියා ගන්න. ඔය නායක්කර පෙළපතේ ඉන්නව රජවරු 4 දෙනෙක්. එක ශ්‍රී විජය රාජසිංහ රජු. ශ්‍රී විජය රාජසිංහ රජු ඉස්සරහින් වර්ෂක් දාගන්න පුළුවන් නම් 1739 සිට 1747 දක්වා 1747 දක්වා. දෙක කීර්තිසිරි රාජසිංහ රජු 1747 1782 දක්වා. රාජාදි රාජසිංහ රජු 3 1782 1798. එතකොට ඉංග්‍රීසියෙන් එනකොට හිටියේ මෙන්න මේ රාජාදි රාජසිංහ රජු. 4 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අර මං කිව්වා 898 815. තව කරුණක් ඕගොල්ලන්ට කියන්න තියෙනවා. මේ නායක්කර පෙළපතට පෙර හිටපු ලංකාවේ අවසාන සිංහල රජු උඩරට අවසන් සිංහල පාලකයා තමයි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු. ඔහු විජාතික කාන්තාවක් විවාහ කර ගැනීමත් ඔහුට දරුවන් නොමැති වීමත් නිසා තමයි බිරිඳගේ පාර්ශවයට රාජ්‍ය උරුමය යන්නේ යනුව තමයි ශ්‍රී විජයගෙන් පටන් ගන්නේ නායක්කර වංශය. හොඳයි අපේ ප්‍රශ්නයට යනවා. මොහු කුමන වංශිකයෙක්ද නායක්කර? මොහු විසින් දළදා මාලිගාවට එක්කර නවාංගය කුමක්ද? පත්තිරිප්පුව. මොහුගේ බිසවගේ නම ලියන්න රංගම්මා බිසව. ඊළඟ 34 වෙනි ප්‍රශ්නය 34 මෙම් පින්තූරෙන් දැක්වෙන පුජ්‍යලයා හඳුනාගෙන නම් කරන්න. මේ පුජ්‍යලයාගේ නම ලියන්න කියලා හදාගත්තත් කමක් නැහැ. මේ ඉන්නේ ඊටාම චාම් ඔව් අහගෙන කන්නාඩි ටිකක් දාගෙන හිස මහත්මා ගාන්ධි මැතිතුමා මහතා. මොහු කුමන රටක ජාතික ව්‍යාපාරයක් හා සම්බන්ධ වීද? ඔව් කුමන රටක ඉන්දියාවේ. කොයිද? ඔව් කියන්නේ ඉන්දියාවේ ජාතික ව්‍යාපාරය හා සම්බන්ධ වුණා. මෙයා මීට කලින් දකුණු අප්‍රිකාවේ නිදහස් සටන් ව්‍යාපාරයටත් මැදිහත් වුණා, සහාය දැක්වුවා.
මොහු බ්‍රිතාන්‍ය රජයට එරෙහිව සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් නම් කරන්න දණ්ඩි පාගමන සහ සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරය. මොහු හඳුන්වන අන්වර්ථ නාමයෙන් අවිහිංසාවාදී පියා. අවිහිංසාවාදී පිය. ඔව් බොහොම හොඳයි පුතේ. අවිහිංසාවාදී පියා. ඊළඟට 35 මම හිතන්නේ මේ කොටසේ තියෙන අවසාන රූප සටහන 35 මෙම රූපය හඳුනාගෙන නම් කරන්න. මේ රූපයෙන් දැක්වෙන්නේ පුතේ මේ රූපයෙන් දැක්වෙන්නේ දුරදක්නයක් දුරේක්ෂය. මෙම උපකරණය සොයාගත්තේ කවුරුන්ද? ගැලිලියෝ ගැලිලි බොහොම හොඳයි. මෙමගින් කෙරෙන කාර්යය කුමක්ද? ආකාශ වස්තු නිරීක්ෂණය කිරීම. බොහොම හොඳයි. ආකාශ වස්තු නිරීක්ෂණය කිරීම. මෙම උපකරණය සොයාගත් තැනැත්තා ජීවත් වූ රට කුමක්ද? ඉතාලිය. ඉතින් මම දන්නවා දැන් මේ දරුවන්ට මේ වගේ අභ්‍යාස දුන්නම ඒ පින්තූර දෙක හඳුනගෙන අහන පස්සේ තේරුම් අරන් කෙටි පිළිතුර ටක් ගාලා දෙන්න පුළුවන්. බලන්න එක කොටසකින් මේ ඒකෙන් ලකුණු 4ක් ගත්තනේ. කොච්චර පහසුද බලන්න. ඒ ගන්න ලකුණු පානේ දැන් මේකෙන් 4යි. තවත් පින්තූරකින් 4යි 8යි. ඊළඟට උඩ කොටසෙන් ඉතිරි ලකුණු 22 ඔයගොල්ලෝ එකතු කරගත්තම ලකුණු 30ක් අතේ තියාගෙන දරුවනේ ඉතිරි ප්‍රශ්න ටිකට ඔයගොල්ලෝ උත්තර ලියන්නේ හරි පහසුවෙන්. ඔයගොල්ලන්ට පුළුවන් හොඳ ලකුණු මට්ටමකට යන ටාගට් එකකට යන්න. ඒකයි අපි කියන්නේ ඔයගොල්ලෝගේ උත්සාහය, ඔයගොල්ලෝගේ කැපවීම, අදිෂ්ඨානය, වගේම ගුරුවරුන්ගේ මඟ පෙන්වීම හරියට භාවිතා කරන එක මේ දරුවන්ගේ ජයග්‍රහණයට ලොකු ශක්තියක් අත්වලක් වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ මේ දවස්වල පාසල් නොගොස් ගෙදර ඉන්නවා කිව්වට එමෙ හිටියට ඔයගොල්ලෝ එතන කිසි විදියකටවත් හිතන්න එපා අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඔයගොල්ලොන් ලොකු හැකියාවක් තියෙන හොඳ ජයග්‍රාහී මානසිකත්වයක් තියෙන දරුවන් මම 2021 අවුරුද්දේ 2021 අවුරුද්දේ මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච සියලුම ඒ 47ක තරම් දරු පිරිසක් ඉන්නවා. ඒ සියලුම දරුවන්ට මගේ සුභාශිංසන ආශිර්වාද පුද කරනවා දරුවනේ. ඔයගොල්ලෝගේ ඒ විභාග ඉලක්කය කිසිම බියක් චකිතයකින් තොරව ඔයගොල්ලන්ට ලබා ගන්න ඒ ශක්තිය ධෛර්යය උදා වූ නව වසරේ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයගොල්ලෝගේ පවුල්වල දෙමාපියන්ටත් ওই සියලු දෙනාටමත් ජය සතුට පිරි නව වසරක් උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.